ආයුබෝවන් දුවේ පුතේ ඔයාලේ උසස් පෙළ ICT විෂය තුල 13 වෙනි පන්තියේ තියෙන පාඩම් අද අපි ආරම්භ කරන්න සූදානම් වන්නේ 13 වෙනි පන්තියේ පළවෙනි පාඩම තමයි දත්තපාදක මේ ඔබට පෙන්වන්න තියෙන්නේ ඔබේ විෂය නිර්දේශයට අදාළව සිලබස් එක. තර මේ සිලබස් එකේ කරුණු කාරණා රාශියක් ඩේටාබේස් පාඩමට අදාළව අපිට සාකච්ඡා කරන්න තියෙනවා. අද මම මේ පාඩමෙන් විශේෂයෙන් අවධානය යොමු කරන්න යන්නේ ඔබේ විෂය නිර්දේශය තුළ තියෙනවා භූතාර්ථ සම්බන්ධතා රූප සටහන් කියලා මාතෘකාවක්. ගොඩක්ම වැදගත් වෙන මාතෘකාවක්. විභාගයේ වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් දුවල පුතාලට මේ භූතාර්ථ සම්බන්ධතා රූප සටහන් කියන කොටසින් ලැබෙනවා. ඒ වගේම තරමක් සංකීර්ණයි. ඇතැම් අවස්ථාවලදී සමහර දරුවන්ට අවබෝධ කරගන්න. කෙසේ වෙතත් අපි බලමු ඊටමත් සරලව පියවරෙන් පියවර සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න. ඒ වගේම මේ පාඩම ඔබට පැහැදිලි කරන අවස්ථාවේදී සටහනක් ලබා දෙන්නේ මොකෝ සටහන ඔබ අපේ පොත ලබාගෙන තියෙනවා. ඒ පොතේ සටහන් තියෙනවා. නමුත් සාරාංශගත සටහනක් මගේ වෙබ් අඩවිය තුලින් හැම දුවලා පුතාලකටම භාගත කරගන්න හැකියාව ලැබෙන ලෙස සලස්වලා තියෙනවා. එහෙමනම් අපි මේ දත්තපාදක කියන පාඩමට අවතීර්ණ වෙමු. ඒත් එක්කම දුවේ පුතේ මේ පාඩම අපිට දින කීපයක් සාකච්ඡා කරන්න සිදු වෙනවා. මොකද මේ පාඩම මනවින් අවබෝධ කරගන්න නම් ප්‍රායෝගික ක්‍රියාකාරකම් රාශියක් කරන්න ඕනේ. ඒ වගේම පියවරෙන් පියවර උදාහරණ රාශියක් අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒ නිසා අපි දින කීපයක් මේ දත්තපාදක කියන පාඩම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. මම ඉස්සෙල්ලාම මේ පාඩම සිද්ධාන්ත කරුණු වශයෙන් පැහැදිලි කිරීමකට යොමු නොවි ප්‍රායෝගික උදාහරණයක් කරගෙන සාකච්ඡාව ඉදිරියට ගෙන යන්නම්. අපි උදාහරණයක් ලෙස ගනිමු. ඔබ දන්න සුපිරි වෙළඳ සැලක්. මේ හැම දරුවෙක්ම සුපිරි වෙළඳ සැලකට ගිහින් තියෙනවා. එහෙමනම් සුපිරි වෙළඳ සැල තුල සිදුවන ක්‍රියාකාරකම් ගැන යම් අවබෝධයක් තියෙනවා. එයano අපි බලමු මේ ඩේටාබේස් පාඩම ගැන අවබෝධයක් ගන්න සුපිරි වෙළඳ සැලක් කියන ව්‍යාපාරයක් උදාහරණයට යොදාගෙන. දුවල පුතාලා දන්නවා අපි සුපිරි වෙළඳ සැලකට ගියාම අපි අපට අවශ්‍ය භාණ්ඩ කෝඩයකට ඒකරාශි කරගෙන කවුන්ටර් එකට ආවට පස්සේ කවුන්ටරේ ළඟ තියෙන පරිගණකයක්. මේ පරිගණකයට තමයි කවුන්ටරේ වැඩ කරන කෙනා අපි භාණ්ඩ මිලදීගත් සෑම දෙයකටම අදාළ දත්ත ඇතුල් කිරීම කරන්නේ. ඒ වගේම මේ භාණ්ඩ වලට අදාළ තොරතුරු ඇතුල් කරනකොට අපිට මේ පරිගණක තිරේ පේනවා කුඩා මුදුකාංගයකින් අපිට අවශ්‍ය බිල සැකසিলা අපි ගෙවිය යුතු මුදල කොච්චරද කියලා තිරේ තුල දැర్శණය වෙනවා. ඔය තමයි ඔබට බාහිරව පෙනෙන ලැබෙන තොරතුරු. නමුත් මේ තොරතුරු පරිගණකයේ තුල එකින් එක තැන්පත් වීමක් සිදු වෙනවා. ද්වේපතේ පරිගණකයට එක එක පාරිභෝගිකයාගේ බිල් තොරතුරු ඇතුල් කළාට පස්සේ මේ ඇතුල් කරන සෑම තොරතුරක්ම පරිගණකයේ තුල පරිගණකයේ අභ්‍යන්තරේ ගබඩා වෙනවා. මෙන්න මේ ආකාරයට කුඩා රූප සටහනකින් දත්ත ගබඩා වෙන ආකාරය පැහැදිලි කළොත් පරිගණකයේ අභ්‍යන්තරයේ කුඩා ෆයිල් එකක් තියෙනවා. මේ ෆයිල් එක තුල අපි මිලදී ගත්ත භාණ්ඩයේ බිල්පත් අංකය ඒ වගේම අපි මිලදී ගත්ත භාණ්ඩයේ විස්තරය අයිටම් එක ඊළඟට අපි මිලදී ගත්ත භාණ්ඩ ප්‍රමාණය කොපමණද මිලදී ගත් භාණ්ඩ ප්‍රමාණය සහ එහි වැලියු එක ආදී සියලුම දත්ත පරිගණකය තුල තැන්පත් වෙනවා සෑම පාරිභෝගිකයෙකුටම අදාළව. උදාහරණයක් ලෙස බිල් අංක 50 අපි මිලදී ගත්තේ සීනි කියලා අපි හිතමු. එහෙමනම් සුගර් අපි මිලදී ගත්ත මේ බිල් අංක 50 සීනි වල වටිනාකම රුපියල් 150 නම් 150 මෙන්න මේ අයරින් දත්ත ගබඩා වීමක් පරිගණකයේ ඇතුළත සිදු වෙනවා. ඒ වගේම මේ දත්ත ගබඩා වෙන්නේ කුඩා වගුවක් හා සමාන ගොනුවක ෆයිල් එකක. මේ ෆයිල් එක සඳහා නමකුත් ලබා දීලා තියෙනවා. සමහරట్లాට මේ විකුණුම් දත්ත තැන්පත් වෙන ෆයිල් එකේ නම සෙල්ස් නමින්
මේ ආකාරයට නමක් ලබා දීලා තියෙන්න පුළුවන්. එහෙමනම් එක දවසක මේ සුපිරි වෙළඳ සැලට පැමිණිලා පාරිභෝගිකයෝ 1000ක් හෝ ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් භාණ්ඩ මිලදී ගැනීම සිදු කළොත් ඒ සෑම පුජ්‍යලයක්ම මිලදීගත් භාණ්ඩවල තොරතුරු පරිගණකයේ අභ්‍යන්තරයේ මේ ආකාරයට තැන්පත් වෙලා තියෙන්න පුළුවන්. හොඳයි. දැන් මම මේ පැහැදිලි කළේ සුපිරි වෙළඳ සැලේ භාණ්ඩ අලෙවි කිරීම හා සම්බන්ධ කොටස. ඒ වගේම දුවේ පුතේ අපි බලමු මේ සුපිරි වෙළඳ සැලට භාණ්ඩ අලෙවි කිරීම සඳහා මේ සුපිරි වෙළඳ සැලේ කළමනාකරු භාණ්ඩ ඇනෝම් කරලා ගෙන්වා ගැනීම කරනවා. එහෙමනම් අපි උපකල්පනය කරමු මේ සුපිරි වෙළඳ සැලේ කළමනාකරු පරිගණකයක් භාවිතා කරනවා. එයා වෙනත් තැනකින් අපි තුන් කොළඹින් හෝ මේ සුපිරි වෙළඳ සැලේ ප්‍රධාන ශාඛාවෙන් භාණ්ඩ ඇනෝම් කරලා ගේනවා. ඒ ඇනෝම් කරලා ගේන දත්තත් එයා විසින් ඒ කියන්නේ කළමනාකරු විසින් පරිගණකයට ඇතුල් කරනවා. එහෙමනම් මේ ඇතුල් කරන දත්ත පවා දුවේ පුතේ පරිගණකයේ ඇතුලේ වෙනම ගොනුවක මේ ආකාරී ගොනුවක තැන්පත් වෙනවා. ඒ ගොනුව ඇතැම් විට මෙන්න මේ වගේ නමකින් නම් කරලා තියෙන්න පුළුවන් purchase කියලා මිලදී ගැනීම භාණ්ඩ මිලදී ගත් තොරතුරු ගබඩා වෙන ෆයිල් එක. එහි තියෙන්න පුළුවන් භාණ්ඩ ගෙනාව දිනේ තියෙන්න පුළුවන්. ඊළඟට භාණ්ඩ ගෙනා ප්‍රමාණය භාණ්ඩවල නම item එක තියෙන්න පුළුවන්. මේ ආකාරයට ගෙනා භාණ්ඩ වලට අදාළ තොරතුරු සමූහයක් මේ වගුව තුල තැන්පත් වීම සිදු වෙන්න පුළුවන්. මා දත්ත වශයෙන් ලියන්නේ මා රේඛා මේ විදිහට යොමු කරන්නම්. එතකොට උපකල්පනය කරන්න දුවේ පුතේ මේ වගුව තුල සුපිරි වෙළඳ සැලට අලෙවි කිරීම සඳහා ගෙන එන ලද සියලුම භාණ්ඩවල තොරතුරු ගබඩා වීම සිදු වෙනවා. එතකොට පාරිභෝගිකයෙක් පරිගණකයේ ගාවට ගියාට ඒ වගේම සුපිරි වෙළඳ සැලේ මේ පරිගණකයේ බිල් ඇතුල් කරන කැෂර් එකේ වැඩ කරන නිලධාරියා එක්කේ පාරිභෝගිකයාගේ දත්ත ඇතුල් කළාට ඔහුට මේ පරිගණකයේ ඇතුලේ දත්ත ගබඩා වන ගොනුව පේන්නේ නැහැ. ඒ වගේම කළමනාකරු අලෙවි කිරීම සඳහා ගෙනෙන භාණ්ඩ පරිගණකයට ඇතුල් කළාට ඒ ඇතුල් කරන භාණ්ඩවල තොරතුරු ඇතුල් කරන මොහොතේ මේ තිරය තුලින් දැర్శණය වුණාට සියලුම දත්ත ඔහුට පේන්නේ නැහැ. මොකෝ මේ ගොනු බොහෝ විට තිරය තුලින් බලා ගැනීමේ හැකියාව පැවතුණා සියලුම දත්ත දැర్శණය වීමක් සිදුවන්නේ නැහැ. එහෙමනම් දැන් ඔබට අවබෝධයක් ලැබෙන්න ඕනේ පරිගණකයකට දත්තයක් ඇතුල් කරනකොට ඒ දත්ත පරිගණකයේ අභ්‍යන්තරයේ තැන්පත් වීමක් සිදු වෙනවා. ඒ වගේම සමහර විට යම් යම් මෘදුකාංග ක්‍රියාත්මක කිරීමෙන් මේ පරිගණකයේ තුල තැන්පත් වෙලා තියෙන මේ දත්ත ගබඩා සෙල්ස් කියන දත්ත ගබඩාව, ඒ වගේම පර්චේස් කියන දත්ත ගබඩාව, මේ දත්ත ගබඩා තුල තියෙන දත්ත පාවිච්චි කරලා සමහර විට තවත් ගණනය කිරීම මගින් අලුත් ගොනු නිර්මාණය වීමක් සිදු වෙන්නත් පුළුවන්. අපි උපකල්පනය කරමු සෑම දවසකම විකුණුම් දත්ත සහ විකිණීම සඳහා ගෙනාපු සුපර් මාකට් එකට ගෙනාපු දත්ත භාවිතා කරලා ඉතිරි බඩු ප්‍රමාණය ශේෂය මම ඒක ස්ටොක් එක කියලා නම් කරන්නම්. ස්ටොක් එක කොපමණද කියලා ගණනය කිරීමක් කරනවා කියලා උපකල්පනය කරන්න. අපි තුන් සීනි කිලෝ 50ක් ගෙනාව නම් අලවිය සඳහා ඒකෙන් සීනි කිලෝ 10ක් වික්කනම් කොච්චර ප්‍රමාණයක් තව හෙට දිනේ සඳහා ඉතිරි වෙලා තියෙනවද කියන එක තවත් ගොනුවක මුදුකාංගයක් මගින් සකස් කරනවා කියලා උපකල්පනය කරන්න. ඒ දත්තත් පරිගණකයේ තුලම තැන්පත් වෙනවා. එහෙමනම් මෙන්න මේ ආකාරයට පරිගණකයේ තුල දත්ත ගබඩා වුණාට පස්සේ මේ සියලුම දත්ත ගබඩා බලන්න මෙතන දත්ත ගබඩා කීයක් තියෙනවද කියලා. සේල්ස් එක තියෙනවා, පර්චේස් කියලා එකක් තියෙනවා, ස්ටොක් එකක් තියෙනවා. මේ සියලුම දත්ත ගබඩා ටික ඒක රාශි කළොත් මේ සියලුම දත්ත ගබඩා එක විෂයක් සඳහා නේද භාවිතා වෙන්නේ. එක විෂයක් කියන්නේ පුතේ දැන් මේ සුපිරි වෙළඳ සැලේ භාණ්ඩ අලෙවි කිරීම හා සම්බන්ධ ක්‍රියාකාරකමට අදාළ දත්ත තමයි මේ වගු තුනේම ගබඩා කරලා තියෙන්නේ. එහෙමනම් මෙන්න මේ සමස්තය අපි නම් කරනවා දත්ත සමුදායක්. එහෙම නැත්නම්
අපි මේක නම් කරනවා දුවේ පුතේ database එකක් කියලා. මෙවෙන්නත් තමයි අපි නම් කරන්නේ database කියලා. දැන් එවනම් දුවල පුතාලට අවබෝධයක් ඇති මොකක්ද මේ database එකක් කියන්නේ කියලා. බලන්න අපේ පාඩමේ මාතෘකාව තමයි database. එහෙමනම් නිපුණතාව 8 කියන පාඩම තුලින් දුවේ පුතේ අපි ඉගෙන ගන්න යන්නේ මෙන්න මේ ආකාරයේ database නිර්මාණය කරන්නේ කොහොමද? කිසියම් ව්‍යාපාරයක දත්ත පරිගණකගත කළ පවත්වාගෙන යන්න නම් පරිගණක උපයෝගී කරගෙන පවත්වාගෙන යාම සඳහා අපි කොහොමද database file නිර්මාණය කරන්නේ? database නිර්මාණය කළා ඒ database තුල වගු නිර්මාණය කළා ඒ වගු තුල දත්ත තැන්පත් කරන්නේ කෙසේද කියන එක පිළිබඳව තමයි මේ සමස්ත පාඩම තුල අපි උත්සාහ කරන්නේ අධ්‍යයනය කරන්න. හොඳයි. අපි එහෙමනම් තවත් උදාහරණයකට යමු. අපි උදාහරණයක් ලෙස බැංකුවක් ගනිමු. දොළ පුතාලට බැංකුවක ගනුදෙනු සිදුවන ආකාරය ගැන දල අවබෝධයක් තියෙනවා. බැංකුවේ අභ්‍යන්තරයේ සිදුවන ගනුදෙනු පිළිබඳව නෙවෙයි මා කිව්වේ දුවේ පුතේ. සාමාන්‍යයෙන් අපි බැංකුවකට ගියාම සිදුවන කාර්යය අපි දන්නවා. අපි බැංකුවට යනවා කියලා හිතන්න ගිණුමක් ආරම්භ කරන්න. අපි ගිණුම ආරම්භ කිරීම සඳහා අපේ දත්ත ලබා දුන්නාම එතන ඉන්න නිලධාරියෙක් පරිගණකයට අපේ දත්ත ඇතුල් කරනවා. ඒ වගේම අපේ ගිණුම ආරම්භ කරන නිලධාරියාට අපේ තොරතුරු දුන්නාම අපේ තොරතුරු අපි පුරවා දෙන ආකෘතිය භාවිතා කරලා පරිගණකයට ඇතුල් කරනකොට මොකද්ද සිදුවන්නේ? අපේ දත්ත ගින් ගබඩා වෙනවා. කොහෙද ගබඩා වෙන්නේ? පරිගණකයේ ඇතුලේ තියෙන ගබඩාවක, දත්ත ගබඩාවක. මේ බැංකුවක නම් දුවේ පුතේ මේ දත්ත ගබඩාව සමහරට බැංකුව තුල නොවේ ඈත ස්ථානයක සර්වරයක් තුල පවතින්න පුළුවන්. එවනම් කුමන හෝ ස්ථානයක මේ වගේ දත්ත ගබඩාවක අපේ දත්ත තැන්පත් වෙනවා අපි ගිණුමක් ඕපන් කරනකොට. ඒ වගේම අපි ගිණුම ආරම්භ කළාට පස්සේ අපි ගනුදෙනු කරනවානේ. මොනවද ගනුදෙනු කරනවා කියන්නේ? අපි සල්ලි තැන්පත් කරනවා, අපි මුදල් තැන්පත් කරනවා, ඒ වගේම අපි නැවත මුදල් ගන්නවා. එහෙමනම් අපි මුදල් තැන්පත් කිරීමේදී වගේම මුදල් නැවත ලබා ගැනීමේදී ඒ ගනුදෙනු වලට අදාළ දත්තත් පරිගණකය තුළ වෙනමම වගු තුල ගබඩා වෙනවා. මේ වගේ වගු කීපයක වෙන්න පුළුවන්, තනි වගුවක වෙන්න පුළුවන්. වගු තුල තැන්පත් වෙනවා. එහෙමනම් මෙන්න මේ ආකාරයට බැංකුවක් තුල පවා බැංකුවේ ගනුදෙනුකරුවෙකුට අදාළ දත්ත පවත්වාගෙන යෑමට පරිගණකයේ අභ්‍යන්තරේ වෙනමම දත්ත ගබඩාවක් නිර්මාණය කරලා තියෙනවා. මේ දත්ත ගබඩාව නිර්මාණය වෙන්නේ මොනවෙන්ද? මේ දත්ත ගබඩාවත් නිර්මාණය වෙන්නේ වගු වලින්. පැහැදිලි එහෙමනම් දුවේ පුතේ ඔබට මේ දත්ත පාදකයක් කියන්නේ කුමක්ද? දත්ත ගබඩාවක් කියන්නේ කුමක්ද කියලා. ඉතින් වර්තමාන ලෝකයේ සෑම තැනකම කුඩා ව්‍යාපාරයක වෙන්න පුළුවන්, ඒ වගේම විශාල ව්‍යාපාරයක වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි ඉගෙන ගන්න පාසල තුල වෙන්න පුළුවන්, රාජ්‍යායතනයක වෙන්න පුළුවන්. මේ සෑම තැනකම දත්ත ගබඩා භාවිතා වෙනවා කාර්යක්ෂමව ඒ ආයතනයට සම්බන්ධ පාරිභෝගිකයන්ට හෝ පුද්ගලයන්ට අවශ්‍ය සේවාවන් ලබා දෙන්න. එහෙමනම් දුවේ පුතේ දැන් ඔයාලා දන්නවා database එකක් කියන්නේ කුමක්ද කියලා. නමුත් database සම්බන්ධව කරුණු කාරණා රාශියක් තව අපි සාකච්ඡා කරන්න ඕනේ. නමුත් database එකක් පිළිබඳව දල අවබෝධයක් දැන් මේ දුවල පුතාලට ලැබුණා. ඒ වගේම දුවේ පුතේ මේ පාඩමේ අපි ඉදිරියට යන්න නම් මේ database එකක් නිර්මාණය කිරීමේදී අපි ඒ සඳහා භාවිත කරන වගු පිළිබඳව තවත් කරුණු කාරණා රාශියක් සාකච්ඡා කරන්න ඕනේ. ඒ අනුව මම ඊළඟට සූදානම් වන්නේ දුවල පුතාලට database එකක දත්ත තැන්පත් කරන්න භාවිත කරන මෙන්න මේ ආකාරයේ වගුවක ව්‍යුහය ගැන පැහැදිලි කළ දෙන්න අපේ ICT විෂයට සම්බන්ධ වචන මාලාවක් භාවිතා කළා. අපි ඒ සඳහා භාවිතා කරමු මෙන්න මේ වගුව. පුතාලට පේන ඇති මේ වගුව. මේ වගුවේ අන්තර්ගතය ගැන මම පුංචි පැහැදිලි කිරීමක් කරලා ඉන්නම්. මේ වගුවේ තියෙනවා සමාගමක සේවකයන්ගේ දත්ත. සමාගමක සේවකයන්ගේ දත්ත ලෙස මොනවද තියෙන්නේ? සේවක අංකය තියෙනවා, සේවකයාගේ නම තියෙනවා, ඒ වගේම සේවකයාගේ වැටුප තියෙනවා.
මේ දත්ත තමයි මේ වගුව තුළ ගබඩා කරලා තියෙන්නේ. ඒ වගේම බලන්න මේ සේවකයාගේ දත්ත ගබඩා කරලා තියෙන කොලම් එක දිහා සේවකාංක 100 101 ආදි වශයෙන් සේවකාංක තියෙනවා. ඒ දත්ත සඳහා දීලා තියෙන මාතෘකාව EMP_NO. EMP කියලා ලියලා _ එක දාලා NO කියලා දීලා තියෙන්නේ. නමුත් අපට මේ ක්‍රමවේදය තාම හුරු නෑ. තාම හුරු නෑ කියන්නේ අපි සාමාන්‍යයෙන් පොතක මේ වගේ දත්ත සටහන් කරනවා නම් පොත අපි මේ විදිහට රූල් කරලා වගුවක් ලෙස සකස් කරගන්නකොට අපි මාතෘකාව සේවක අංක ගබඩා කරන මාතෘකාව මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන් ලියනවා employee number කියලා. ඒ අපි සාමාන්‍ය පොත්පත් භාවිතයෙන් දත්ත පවත්වාගෙන යන අවස්ථාවලදී. නමුත් පරිගණකයේ තුල වගුවක් නිර්මාණය කළා වගුවක දත්ත පවත්වාගෙන යනකොට ඒ වගුවේ ගබඩා කරන දත්ත සඳහා දෙන මාතෘකා අපිට මේ විදිහට කෙටි කරගන්න පුළුවන්. මොකද මේ මාතෘකා මේ වගුවට දත්ත දාන පරිගණකේ පාවිච්චි කරන පරිශීලකයන්ට පේන්නේ නැහැ. ඒ නිසා අපිට මේ ස්ථානවල කෙටි යෙදුම් භාවිතා කරගන්න හැකියාව තියෙනවා. හොඳයි. අපි බලමු එhmenan මේ වගුවේ එක එක ස්ථාන සාමාන්‍ය IT විෂයදී නම් කරන ආකාරය හඳුනා ගන්න. දුවේ පුතේ සාමාන්‍ය වගුවක දත්ත සඳහා දෙන මාතෘකා තියෙනවානේ. මේ මාතෘකා අපි හඳුන්වන්නේ උපලක්ෂණ කියලා. ගොඩක් වැදගත් මේ වචන මාලාව අපි හඳුනා ගන්නවානේ. දලපතාල පියවරෙන් පියවර මේ විෂය තුළ මම ඉස්සරහට ගෙනියනවා. උගන්වන සෑම කරුණක්ම වීඩියෝව නැවත බලමින් ඒ වගේම වෙබ්සයිට් එක නැවත පරිශීලනය කරමින් අවබෝධ කරගන්න. දුවේ පුතේ එහෙමනම් වගුවකදී උපලක්ෂණ කියන්නේ මොනවද? උපලක්ෂණ කියන්නේ වගුවක ගබඩා කරලා තියෙන දත්ත සඳහා අපි ලබා දෙන මාතෘකා. උපලක්ෂණ කියලා වගේම උපලැකි කියන නාමයෙන්ුත් මේක හඳුන්වනවා. උපලැකිය කියන්නත් පුළුවන්, උපලක්ෂණ කියන්නත් පුළුවන්. ඉංග්‍රීසියෙන් අපි ඇට්‍රිබියුට්ස් කියලා කියනවා. ඒ වගේම යම් වගුවක විශේෂිත උපලක්ෂණයක් තියෙන්න පුළුවන්. විශේෂිත උපලක්ෂණයක් කියන්නේ දැන් අපි හිතමු සේවක අංකය ගත්තාම මේ වගුවේ විශේෂිත උපලක්ෂණයක්. ඇයි මේක විශේෂ වන්නේ? මේ වගුවේ තියෙන ඕනෑම සේවකයෙක්ගේ දත්ත අපට හඳුනා ගන්න හැකියාව තියෙනවා සේවකාංකේ පාවිච්චි කරලා. අංක 100 කිව්වොත් අපි දන්නවා සුදත්. අංක 103 කිව්වොත් අපි දන්නවා කසුනේ. එහෙමනම් මේ වගුවක දත්ත අනන්‍යව හඳුනා ගන්න. දුවේ පුතේ අනන්‍යව කියන්නේ වෙනත් දත්ත වලින් වෙන් කර හඳුනා ගන්න භාවිතා කළ හැකි මාතෘකාව අපි නම් කරනවා ප්‍රාථමික යතුර කියලා. මේ ප්‍රාථමික යතුරු ගැන අපි මේ පාඩමේ ඉස්සරහදී තවත් සාකච්ඡා කරනවා. ප්‍රාථමික යතුරු කියලා අපි දැන් මේ යතුරු හඳුනාගත්තට තවත් විදේශ යතුරු ආදි වශයෙන් යතුරු කීපයක් තියෙනවා. ඒ යතුරු ගැන පැහැදිලි කරනකොට නැවත වතාවක් ප්‍රාථමික යතුරු ගැන දීර්ඝව සාකච්ඡා කරනවා. මේ මොහොතේ ඔයාලා අවබෝධ කරගන්න ප්‍රාථමික යතුරක් කියන එකෙන් අදහස් කරන්නේ වගුවක දත්ත අනන්‍යව හඳුනා ගන්න භාවිතා කළ හැකි ශේස්ත්‍රය, එහෙම නැත්නම් ඒ මාතෘකාව, එහෙම නැත්නම් ඒ උපලක්ෂණය අපි කියනවා මොකක් කියලාද? ප්‍රාථමික යතුර කියලා. දැන් මම තවදුරටත් මේ ප්‍රාථමික යතුර ගැන පැහැදිලි කළොත් අපි හිතමු සේවකෙක් අලුතෙන් මේ ආයතනයට ආවා. එයාගේ සේවකාංකය එහෙමනම් 105. ඒ වගේම එයාත් සුදත් කියන නමින්ම එයාගේ නම පවතින්න පුළුවන්. සමහරට සුදත් රාජගුරු කියන නමම තියෙන්නත් පුළුවන්. ඒ වගේම මෙයාගේ වැටුප රුපියල් 50000යි කියලා අපි සඳහන් කරමු. එහෙනම් දැන් පුතේ මේ සුදත් කියන නම එහෙම නැත්නම් සුදත් රාජගුරු කියන නමම නැවත වතාවක් වෙනත් සේවකෙක්ට මේ ආයතනයේ තියෙන්න පුළුවන්. ඒ වගේම කසුනි දිලානි කියන නමින් තවත් සේවිකාවක් මේ ආයතනයට අනාගතයේදී එකතු වෙන්න පුළුවන්. නමුත් සේවකයන් සඳහා දෙන අංකය එකින් එක වෙනස්. එකම අංකය කිසිම අවස්ථාවක සේවකයන් දෙන්නට ලැබෙන්නේ නැහැ. ඔයාලා දන්නවා දැන් දුවල පුතාලා පන්ති වලට සම්බන්ධ වෙනකොට පන්තියෙන් ශිෂ්‍ය අංකයක් දෙනවා.
සිස්ස අංකය භාවිතා කළ තමයි ඔබ පන්තියේදී හඳුනාගන්නේ. ඔබ පන්ති ගාස්තු ගෙවනකොට සිස්ස අංකය පාවිච්චි කරලා ශිෂ්‍යයාගේ පන්ති ගාස්තු ලබා ගන්නවා. ඒ වගේම පුතේ අපි බැංකුවකට ගියාම අපි ගනුදෙනු කරද්දී අපි භාවිතා කරන්නේ අපේ ගිණුම් අංකය, අපේ නමට නෙවෙයි අපි එතෙන්දී ප්‍රමුඛතාවය දෙන්නේ ගිණුම් අංකය සඳහන් කරන්න. එහෙමනම් එන්න ඒ වගේ වගුවක තියෙනවා සුවිශේෂී උපලක්ෂණයක්. සුවිශේෂී කියන වචنين මා අදහස් කළේ වෙනත් දත්ත හඳුනා ගන්න භාවිතා කළ හැකි විශේෂිත උපලක්ෂණයක් තියෙනවා. එන්නේ ඒ වගේ උපලක්ෂණ වලට දුවේ පුතේ අපි කියන්නේ ප්‍රාථමික අතුර කියලා. පැහැදිලිද? එහෙමනම් මේ මොහොතට අදාළව ඒ කියන්නේ ඉදිරියේදී අපි සාකච්ඡා කරන තෙක් ප්‍රාථමික අතුරක් කියන්නේ කුමක්ද කියලා දැන් ආයතනික සේවකයන්ගේ දත්ත ගබඩා කරන වගුවක සේවක අංකය ප්‍රාථමික අතුර වෙන්න පුළුවන්. පන්තියක ශිෂ්‍යයන්ගේ දත්ත ගබඩා කරන වගුවක ශිෂ්‍ය අංකය ප්‍රාථමික අතුර වෙන්න පුළුවන්. ඡන්ද නාම ලේඛන වගේ දත්ත සහිත වගුවක් අපි නිර්මාණය කරනවා නම් එතෙන්දී හැඳුනුම්පත් අංකය ප්‍රාථමික අතුර හැටියට පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි. එහෙනම් ඊළඟට අවබෝධ කරගන්න අපි මේ වගුවක තියෙන දත්තයක් ගත්තාම එක් පුජ්‍යලයට අදාළ දත්තයක් ගත්තාම මේ බලන්න අංක 100 සුදත් රාජගුරු වැටුප රුපියල් 45200යි. මෙන්න මේ වගේ වගුවක එක් පුජ්‍යලයකට වෙන්න පුළුවන්, එක් දෙයකට අදාළ වෙන්න පුළුවන් තනි දත්තයක් ගත්තාම මෙන්න මේ දත්තයට අපි කියන්නේ උපලැකි යාන කියලා. උපලැකිය කියන එකෙන් අදහස් කරන්නේ මාතෘකාව. උපලැකි යාන කියන එකෙන් අදහස් කරන්නේ වගුවේ ගබඩා කරලා තියෙන මේ වගේ දත්ත ඒකකයක් එක් පුජ්‍යලයකට අදාළ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එක් දෙයකට අදාළ වෙන්නත් පුළුවන්. මෙවැන්නක් අපි උපලැකි යානයක් කියලා කියනවා. එහෙම නැත්නම් අපි ටපල් එකක් කියලා සඳහන් කරනවා. ඒ වගේම මේකට කියන්න පුළුවන් තවත් නමක් තමයි රෙකෝඩ් කියන වචනේත් පාවිච්චි කරනවා. රෙකෝඩ් එකක්. රෙකෝඩ් කියලාත් අපි මේක හඳුනා ගන්නවා. පැහැදිලි ඇතිවෙනම් දුවල පුතාලට උපලැකියානයක් කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම අපි මේ වගුවක ගබඩා කරලා තියෙන දත්ත ප්‍රමාණය ගත්තාම බලන්න මේ වගුවේ 1යි 2යි 3යි 4යි 5යි මම ලිව්වේ එකත් එක්ක 6යි. මේ වගුවේ සම්පූර්ණ දත්ත ප්‍රමාණය 6යි. එහෙමනම් වගුවක තියෙන සමස්ත දත්ත ප්‍රමාණය එහෙම නැත්නම් රෙකෝඩ් ප්‍රමාණය අපි නම් කරනවා ගණනීයතාවය කියලා. වගුවේ ගණනීයතාවය. පැහැදිලි? එහෙමනම් ගණනීයතාවය කියන්නේ කුමක්ද කියලා වගුවක අඩංගු කරලා තියෙන දත්ත ප්‍රමාණය. එහෙනම් මේ පේලි ගණන කියලා අපි හිතමු. පේලි 6ක් තියෙනවා නම් ගණනීයතාවය 6යි. ඒ වගේම වගුවක තියෙන මේ කොලම් ගාන ගත්තාම උපලක්ෂණ අඩංගු කරලා තියෙන මේ කොලම් ගණන ගත්තාම ඒක අපි නම් කරනවා තත්වය කියලා. වගුවේ තත්වය එහෙම නැත්නම් ඩිග්‍රී කියලා නම් කරනවා. ඔයාලා පාස් පේපර් වෙත ගියොත් මේ වගේ වගු දීලා ඒ වගුවේ එක එක ස්ථාන ගැන අහලා තියෙනවා. ඒ නිසා මේ නම් ඔබ මතක තියාගන්න උත්සාහ කරන්න ඕනේ. මම හිතන එහෙමනම් වගුවක තියෙන එක් එක් ස්ථාන හඳුන්වන ආකාරය ගැන පැහැදිලිතාවයක් ඔබට දැන් තියෙනවා. ඒ වගේම තවත් එක කරුණක් අපි වගුවක ලක්ෂණ ගැන කතා කරනකොට හඳුනා ගන්න ඕනේ. මොකක්ද මෙන්න මේක උපලක්ෂණ අගය. ඒ කියන්නේ මේ එක දත්තයක් කිසියම් උපලැකියක තියෙන එක දත්තයක් ගත්තාම අපි ඒක නම් කරන්නේ උපලක්ෂණ අගය කියලා. හොඳයි. එහෙමනම් දැන් දුවල පුතාලට පැහැදිලි ඇති වගුවක එක එක ස්ථාන හඳුන්වන ආකාරය. ඒ වගේම දුපුතේ අද අපේ ප්‍රධානම අවධානය යොමු කරන මාතෘකාව තමයි භූතාර්ථ සම්බන්ධතා රූප සටහන. එම නිසා අපි එතෙන්ට ගැලපෙන විදිහට අපේ සාකච්ඡාව මෙතනින් ඉදිරියට ගෙනියන්න ඕනේ. ඒ අවබෝධය ලබා දීම සඳහා මම මේ මොහොතේ මේ වගුව පිළිබඳව තවත් පැහැදිලි කිරීමක් කරන්න සූදානම් වෙනවා. මොකද්ද? සාමාන්‍යයෙන් අපි මේ වගේ වගුවක් ගත්තාම මේ වගේ වගුවක් අපි නිර්මාණය කරගත්තාම මේ වගුවට කියන තවත් නමක් කියනවා. ඒ කියන්නේ මේ සමස්ත වගුවට කියන තවත් නමක් කියනවා. මොකද්ද? මේ සමස්ත වගුව අපි හඳුන්වන නාමය තමයි භූතාර්ථය කියලා කියනවා. භූතාර්ථ.
භූතාර්ථ කියන නම එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් මේකට කියනවා entity කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පරිගණකය තුළ වගුවක් නිර්මාණය කළාට පස්සේ ඒ වගුවේ දත්ත ගබඩා කළාම අපි ඒක වගුව කියන වචනේ පාවිච්චි කළාට අපි මේ වගු නිර්මාණය කිරීමට ප්‍රථම වගුව නිර්මාණය කරන ආකාරය පිළිබඳව මනෝමය වශයෙන් රූපමය ආකෘතියක් නිර්මාණය කරනවා. එන්නේ රූපමය ආකෘතිය තුලදී මේ දේ අපි නම් කරනවා මොකක් හැටියටද? භූතාර්ථයක් කියලා. පැහැදිලි එහෙමනම් භූතාර්ථයක් කියන්නේ මොකක්ද කියලා? භූතාර්ථයක් කියන්නේ පරිගණකය තුල දත්ත ගබඩා කිරීමට නිර්මාණය කරන ඒකකයක්. එවැනි ඒකකයක් තමයි අපි භූතාර්ථයක් කියලා හඳුන්වනු ලබන්නේ. හොඳයි දුවේ පුතේ. එහෙමනම් අපි දැන් අපේ අවධානය යොමු කරමු භූතාර්ථ රූපසටහන නිර්මාණය කරන්නේ කොහොමද? ඒ සඳහා අපි අනුගමනය කළ යුතු ක්‍රමවේද මොනවද කියලා. ඇත්තටම ඒ අවබෝධය ලබා ගන්න හැකියාව ලැබෙන්නේ උදාහරණ ඔස්සේ භූතාර්ථ රූපසටහන ඔබත් සමග සාකච්ඡා කරමින් පැහැදිලි කරමින් ඉදිරියට ගියොත් පමණයි. ඒ නිසා මම උදාහරණ ගණනාවක් භාවිතා කරලා භූතාර්ථ රූපසටහන නිර්මාණය පිළිබඳව දුවල පුතාලට පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම යම් දුරක්ම සරල උදාහරණ ඔස්සේ භූතාර්ථ රූපසටහන නිර්මාණය පැහැදිලි කරලා ඊළඟට පාස් පේපර්ස් වල ඇවිල්ලා තියෙන භූතාර්ථ රූපසටහන හා අදාළ ප්‍රශ්න ඔබත් සමග සාකච්ඡා කරනවා. දෙපොතේ භූතාර්ථ රූපසටහන අපි නිර්මාණය කරනකොට අපි පළවෙනියෙන් කළ යුතු කාර්යය තමයි ඒ ආයතනයේ අවශ්‍යතාවය හඳුනා ගන්න ඕනේ. ආයතනයේ අවශ්‍යතාවය කියන එකෙන් අදහස් කරන්නේ අපි උදාහරණයකට හිතමු කිසියම් ආයතනයකට එයාලගේ ආයතනයේ දැනට පොත්පත් භාවිතයෙන් පවත්වාගෙන යන දත්ත පරිගණකගත කරන්න ඕනේ. එවනම් ඒ ආයතනය විසින් අපට ලබා දෙනවා ඔවුන්ගේ ඒ විස්තරය. නැත්නම් ඔවුන් දැනට කරන කාර්ය, ඔවුන් දැනට ඔවුන්ගේ දත්ත ගබඩා කරන ආකාරය, ඒ වගේම ඔවුන් ඒ දත්ත කොයි ආකාරයකටද පරිගණකගත කරලා පවත්වාගෙන යාමට බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ කාර්ය ඔවුන් විසින් අපට ලබා දෙනවා. නැත්නම් මේ තොරතුරු ඔවුන් විසින් අපට ලබා දෙනවා. ඒ තොරතුරු සමූහය අපි කියනවා අවශ්‍යතාවය කියලා. ඒ කියන්නේ ඕනෑම ආයතනයක් තමන්ගේ ආයතනයේ දත්ත පරිගණකගත කරගන්න අවශ්‍ය නම් ඒකට අදාළ තොරතුරු සමූහය අපට ලබා දෙනවා. ඒ තොරතුරු ටික අපි නම් කරනවා අවශ්‍යතාවය කියලා. එහෙමනම් ආයතනයේ අවශ්‍යතාවය අපි හඳුනා ගන්න ඕනේ පළවෙනියෙන්. මේක තමයි පළවෙනි පියවර භූතාර්ථ රූපසටහන නිර්මාණය කරනකොට. ඊළඟට දෙවෙනි පියවර තමයි මේ අවශ්‍යතාවය තුල තියෙන මේ අපට ලබා දෙන අවශ්‍යතාවය තුල තිබෙන භූතාර්ථ අපි හඳුනා ගන්න ඕනේ. භූතාර්ථයන් සමූහය අපි හඳුනා ගන්න ඕනේ එකින් එක. අපට දෙන අවශ්‍යතාවය තුල තිබෙන භූතාර්ථ හඳුනා ගැනීම සිදු කරන්න ඕනේ. ඒ වගේම භූතාර්ථ වලට අමතරව දැන් ඔබ දන්නවා පුතේ භූතාර්ථය කියන එකේ අදහස වගු එහෙම නැත්නම් ටේබල්. ඒ කියන්නේ වෙනම ගොනුගත කළ හැකි දත්ත ඒකකයක්නේ ටේබල් එකක් තුල තියෙන්නේ. එහෙමනම් එන්නේ දත්ත ඒකක හඳුනා ගැනීම තමයි අපි මේ අපට ලබා දෙන අවශ්‍යතාවයට පසුව සිදු කළ යුතු කාර්ය වන්නේ. අවශ්‍යතාවය හඳුනාගෙන ඒ අවශ්‍යතාවය කියවලා අවශ්‍යතාවය තුලින් තියෙන අපට හොයාගන්න පුළුවන් භූතාර්ථ සමූහය අපි සොයාගත්තට පස්සේ ඊළඟට අපි කළ යුතු කාර්යය තමයි එක් භූතාර්ථ වලට අදාළ උපලක්ෂණ හඳුනා ගන්න ඕනේ. ඔබට පැහැදිලි ඇති මීට කලින් අපි කතා කළා මේ උපලක්ෂණ පිළිබඳව. වගුවක් මා උපයෝගී කරගෙන වගුවේ ව්‍යුහය පැහැදිලි කළද්දී උපලක්ෂණ ගැන පැහැදිලි කළා. ඔබට මතක ඇති අපි ඉංග්‍රීසියෙන් උපලක්ෂණ කියන එකට කිව්වා ඇට්‍රිබියුට් කියලා. සරලව කිව්වොත් මේ මොහොතේදී නැවතත් වගුවක ගබඩා කරන දත්ත සඳහා ලබා දෙන මාතෘකා තමයි උපලක්ෂණ. එහෙමනම් භූතාර්ථ අපි හඳුනා ගන්න ඕනේ. ඊළඟට උපලක්ෂණ හඳුනා ගන්න ඕනේ. ඊළඟට සමහර අවස්ථාවලදී අපිට හමු වෙනවා භූතාර්ථ කීපයක් අතර සම්බන්ධතා. මොනවාද මේ භූතාර්ථ කීපයක් අතර තියෙන සම්බන්ධතා? උදාහරණයකට ගත්තොත් පුතේ එක වගුවක තියෙන දත්ත තවත් වගුවකට සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. අන්න එවැනි දේවල් අපි හඳුන්වනවා මොනවා හැටියටද? සම්බන්ධතා කියලා. මම මේ සම්බන්ධතා කියන එක තව ටිකකින් විස්තර කරනවා. ප්‍රශ්න කීපයක්
ඔබත් සමග සාකච්ඡා කරනකොට මේ මොහොතේදී මේ පියවර පමණක් මතක තියාගන්න උත්සාහ කරන්න. භූතාර්ථ හඳුනා ගන්න, ඊළඟට උපලක්ෂණ හඳුනා ගන්න. උපලක්ෂණ හඳුනාගත්තට පස්සේ භූතාර්ථ අතර තියෙන සම්බන්ධතා හඳුනා ගන්න. භූතාර්ථ අතර තියෙන සම්බන්ධතා මේකට අපි කියනවා රිලේෂන්ස් කියලා. ඒතර අපි සම්බන්ධතා හඳුනා ගන්න ඕනේ. එවනම් මෙන්න මේ මූලික පියවර තුන පසු කළාට පස්සේ ඊළඟට අපි කළ යුත්තේ භූතාර්ථ සම්බන්ධතාව රූපසටහන් නිර්මාණයට අපට හඳුන්වා දී තිබෙන සම්මත රූප භාවිතා කරලා රූපසටහන ගොඩනගන්න ඕනේ. ඒතර බලන්න එහෙමනම් භූතාර්ථ සම්බන්ධතා නිර්මාණයේදී අපි අනුගමනය කළ යුතු පියවර අපට ආයතනයේ අවශ්‍යතාවය දුන්නාම අපි ඉස්සෙල්ලාම කරන්නේ භූතාර්ථ හඳුනා ගන්නවා. ඊළඟට කරන්නේ භූතාර්ථවල උපලක්ෂණ හඳුනා ගන්නවා. උපලක්ෂණ හඳුනාගත්තට පස්සේ සමදතා හඳුනා ගන්නවා. ඒ සමදතා හඳුනාගෙන ඉන්පසුව ඒ රූප සටහන අපි ගොඩනැගීම සිදු කරනවා. නමුත් මේ සමදතා හඳුනාගත්තට පසුව අපි කරන තවත් කාර්යයකුත් තියෙනවා. මම මේ මොහොතේදී ඒ සම්බන්ධව ඔබේ අවධානය වැඩි යොමු කරන්නේ. පුතාලට මතක ඇති ගණනීයතාවය කියලා අපි වගුවක් ආශ්‍රයෙන් සාකච්ඡා කළා. එහෙමනම් අපි රූප සටහන අඳිනකොට මේ සම්බන්ධතා සමග අපි ගණනීයතාවය ගැන අවධානය යොමු කරන්න ඕනේ. නමුත් මේ මොහොතේ මම මේ ගණනීයතාවය ගැන ඔබත් සමග සාකච්ඡා කරන්නේ. මගේ මූලික අරමුණ තමා පළවෙනියෙන් දුවල පුතාලට භූතාර්ථ රූප සටහනක් අඳින ආකාරය පැහැදිලි කරන්න. ඒ නිසා මේ භූතාර්ථ රූප සටහන අඳින ආකාරයේ මූලික අවබෝධ කරගෙන අපි බලමු මේ රූප සටහන අංග සම්පූර්ණ කර ගැනීමට යොදා ගන්න අනිකුත් කරුණු කාරණා සාකච්ඡා කරන්න. හොඳයි. අපි එහෙනම් මුලින්ම අවධානය යොමු කරමු සරල උදාහරණයකින්. මේ අවශ්‍යතාවය කියන්නේ කුමක්ද කියන එකත් ඒ සරල උදාහරණය තුලින්ම තවදුරටත් දුවල පුතාලට තේරුම් ගන්න පුළුවන් වේවි. අපි ගමු ඒ සඳහා මෙන්න මේ ප්‍රශ්නය. right. දුවල පුතාලා බලන්න මේ අපිට ලබා දීලා තියෙන ප්‍රශ්නය. මම ප්‍රශ්නාංක 1 කියලා එක නම් කරලා තියෙනවා. සිසුන්ගේ ඇතුල් වීමේ අංකය නාම ලිපිනය ගබඩා කිරීමට දත්ත සමුදායක් නිර්මාණය කර ගැනීමට අවශ්‍යව ඇත. මේ සඳහා සුදුසු භූතාර්ථ සම්බන්ධතා රූප සටහනක් නිර්මාණය කරන්න. දැන් අපිට කියන්නේ ආයතනයක ශිෂ්‍යයන්ගේ දත්ත ගබඩා කරගන්න අවශ්‍යලු පරිගණකයේ තුල ඒ සඳහා භූතාර්ථ සම්බන්ධතා රූප සටහනක් නිර්මාණය කරන්නලු. අපි දන්නවා පරිගණකයේ තුල දත්ත ගබඩා කරන්න වගුවක් නිර්මාණය කරන්න කලින් ඒකට අවශ්‍ය රූපමය ආකෘතිය ඒ කියන්නේ භූතාර්ථ රූප සටහන අපි නිර්මාණය කර ගන්න ඕනේ. ඒක තමයි සැලැස්ම වෙන්නේ. එහෙමනම් මෙවැනි අවශ්‍යතාවයක් දෙපතේ මේකට තමයි අපි කියන්නේ අවශ්‍යතාවය කියලා. ආයතනික අවශ්‍යතාවය. මෙවැනි අවශ්‍යතාවයක් අපිට දුන්නාම අපි කොහොමද මේ අවශ්‍යතාවයට අනුව භූතාර්ථ රූප සටහනක් අඳින්නේ? ඔබට මතක ඇති මා පැහැදිලි කළා භූතාර්ථ රූප සටහන අඳිනකොට අවශ්‍යතාවය අපිට දුන්නට පස්සේ අවශ්‍යතාවය අපිට ලබා දෙනවා. අවශ්‍යතාවය අපිට දුන්නට පස්සේ අපි භූතාර්ථ හඳුනා ගැනීම කරන්න ඕනේ. එහෙනම් කොහොමද අපි භූතාර්ථ හඳුනාගන්නේ අපිට දෙන මේ අවශ්‍යතාවය භාවිත කරලා? දුවේ පුතේ අවශ්‍යතාවය හඳුනා ගන්න අපිට පුළුවන් මෙන්න මෙහෙම. ඔයාලට දෙන මේ අවශ්‍යතාවය තුළ එහෙම නැත්නම් ප්‍රශ්නය තුළ අපිට ලබා දෙන මේ විස්තරය තුළ විස්තරේ කියවනකොට බලන්න මේ විස්තරය තුළ කියවෙන එමෙන්න විස්තරය තුලින් කියවෙන වෙනම ගොනුගත කළ හැකි වෙනම ගබඩා කළ හැකි දත් ඒකක මොනවාද කියලා. පුතේ දැන් භූතාර්ථයක් කියන්නේ පරිගණකයේ තුලදී නම් වගුවක් කියන්නේ දත් සමූහයක් ගබඩා කළ ඒකකයක්. එහෙමනම් මේ දෙන විස්තරය තුල කියවෙනවාද කියලා බලන්න කිසියම් දත් ඒකකයක් ගැන ඒ වගේම කිසියම් දත් ගබඩාවක් ගැන කියවෙනවාද බලන්න. ඒ සොයා ගැනීමට තමයි අපි කියන්නේ භූතාර්ථ මුලින්ම සොයා ගන්නවා කියලා. ඒතර දුවල පුතාලට භූතාර්ථ සොයා ගන්න වඩාත් පහසුයි. ඔයාට දෙන මේ විස්තරය තුල ඔයා විස්තරේ කියවනකොට බහුවචනයෙන් කියවෙන
තොරතුරු තියෙනවානේ. බහුවචනෙන් කියවන තොරතුරු කියන්නේ බහුවචනෙන් කියවන නාමයන් තියෙනවානේ. එන්නේ බහුවචනෙන් කියවන නාමයන් තමයි බොහෝ විට භූතාර්ථ බවට පත්වන්නේ. දැන් බලන්න මේ ප්‍රශ්නේදී සිසුන්ගේ ඇතුල්වීමේ අංකය නම ලිපිනය ගබඩා කිරීමට දත්ත සමුදායක් අවශ්‍යයි. එහෙමනම් කාගේ දත්තද අපි මේ ගබඩා කරන්න යන්නේ? සිසුන්ගේ. ඒතකොට මෙතන බලන්න සිසුන්ගේ දත්ත තමයි ගබඩා කරන්න යන්නේ. එහෙමනම් දත්ත ගබඩාව තුල කාගේ දත්තද තියෙන්න ඕනේ? සිසුන්ගේ දත්ත. ඒ අනුව මේ සිසුන්ගේ කියන මේ පදය බහුවචනයෙන් යුක්තයි. ඔබට පේනවා ඇති. එහෙමනම් මෙන්න මේ හෝඩුවාව ඔබට වඩාත් ප්‍රයෝජනවත් වෙනවා දෙන ලද විස්තරය තුලින් එහෙම නැත්නම් දෙන ලද අවශ්‍යතාවය තුලින් භූතාර්ථ හඳුනා ගැනීම කරන්න. ඒ අනුව අපිට දීලා තියෙන මෙන්න මේ ප්‍රශ්නේ භූතාර්ථයේ හැටියට අපිට හඳුනා ගන්න පුළුවන් කුමක්ද? අපිට හඳුනා ගන්න පුළුවන් භූතාර්ථය තමයි සිසුන්ගේ. එහෙමනම් මේක තමයි භූතාර්ථය. හොඳයි. ඊළඟට භූතාර්ථ තවත් මේ ප්‍රශ්නය තුල තියෙනවාද? නැහැ. මේ ප්‍රශ්නය තුල තවත් භූතාර්ථ නැහැ. ඒ කියන්නේ දත්ත ඒකක එකයි තියෙන්නේ. ශිෂ්‍යයන්ගේ දත්ත පමණයි. වෙනත් දත්ත ඒකක පිළිබඳව මේ ප්‍රශ්නය තුල කියවෙන්නේ නැහැ. එහෙමනම් අපි ඊළඟට කුමක්ද කරන්න ඕනේ? අවශ්‍යතාවය තුලින් භූතාර්ථ හඳුනා ගත්තා. එහෙමනම් මම මෙතෙන්ට හරි ලකුණක් දාන්නම්. භූතාර්ථ හඳුනා ගැනීම අවසන් කියලා අපි හිතමු. ඊළඟට අපි මොකද්ද සොයන්න ඕනේ? ද්විපුතේ ඊළඟට අපි සොයන්න ඕනේ උපලක්ෂණ. එහෙමනම් ඔබ දන්නවා උපලක්ෂණ කිව්වේ මොකක්ද කියලා? උපලක්ෂණ කියන්නේ වගුවක ගබඩා කරන දත්ත සඳහා ලබා දෙන මාතෘකා. මීට ප්‍රථම වගුව සම්බන්ධව මා කළ පැහැදිලි කිරීමේදී මේ උපලක්ෂණ පිළිබඳව දුවල පුතාලට තොරතුරු කරුණු පැහැදිලි කළා. එහෙමනම් උපලක්ෂණ කියන්නේ මොකක්ද කියන එක ඔබ දන්නවා. නැවතත් මම ඔබට ඕනේ නම් කලින් පැහැදිලි කිරීමේ භාවිතා කළ වගුවට අවධානය යොමු කරන්න. ද්විපතේ මේ තියෙන්නේ වගුවක්. මේ වගුවේ මාතෘකා තියෙනවනේ. මේ මාතෘකා තමයි උපලක්ෂණ කියන්නේ. එහෙමනම් මේ වගුවේ ගබඩා කරන දත්ත පිළිබඳ තොරතුරු විස්තර වන මාතෘකා නේද මේ උපලක්ෂණ කියලා අපි හඳුනාගත්තේ. හොඳයි. අපි එහෙමනම් නැවත යමු අපේ ප්‍රශ්නෙට. දැන් බලන්න මේ ප්‍රශ්නෙට ඔබේ අවධානය යොමු කළා. බලන්න මේ ප්‍රශ්නය තුල ශිෂ්‍යයන්ගේ දත්තවලට අදාළව කියවෙන විස්තර මොනවද කියලා. ශිෂ්‍යයාට අදාළව ඇතුල්වීමේ අංකය. එහෙමනම් මේ ඇතුල්වීමේ අංකය කියන්නේ ශිෂ්‍යයාගේ දත්තයක් නේද? ශිෂ්‍යයාට අදාළව වගුවේ ගබඩා කළ යුතු දත්තයක් නේද? ඒ වගේම නම ශිෂ්‍යයාට අදාළව ගබඩා වෙන දත්තයක් නේද? ඒ වගේම ලිපිනය ශිෂ්‍යයාට අදාළව ගබඩා වෙන දත්තයක් නේද? එහෙමනම් මෙන්න මේවා අපි නම් කරනවා මොන හැටියටද? මෙන්න මේවා අපි නම් කරනවා උපලක්ෂණ කියලා. වගුවේ උපලක්ෂණ. ඒතර මේ අපි නිර්මාණය කරන්න යන වගුවේ උපලක්ෂණ කීයක් තියනවද? උපලක්ෂණ 3ක් තියෙනවා. ඒතර මොන වගුවටද මේ උපලක්ෂණ අයිති වන්නේ? ශිෂ්‍යයා කියන වගුවට. එහෙමනම් දරුවනේ ඔබ මෙවැනි ගැටලුවක් ලබා ගත්තට පස්සේ ඔබට ලබා දුන්නාට පස්සේ ඔබ පළවෙනියෙන් කරන්න ඕනේ මොකද්ද? භූතාර්ථ හඳුනා ගන්න ඕනේ. භූතාර්ථ හඳුනා ගත්තට පස්සේ ඊළඟට මොකද්ද කරන්න ඕනේ? උපලක්ෂණ හඳුනා ගන්න ඕනේ. හොඳයි. ඊළඟට තුන්වෙනියට ඔබ කළ යුතු කාර්යය තමයි සම්බන්ධතා හඳුනා ගන්න ඕනේ. ද්විපතේ සම්බන්ධතා කියන්නේ භූතාර්ථ කීපයක් අතර තියෙන බැඳීම් නිරූපණය. මා මේ ඔබත් සමග සාකච්ඡා කරන ප්‍රශ්නය තුලදී එක භූතාර්ථයයි තියෙන්නේ. එම නිසා සම්බන්ධතා පිළිබඳව මේ මොහොතේ අපිට අවබෝධ කරගන්න බෑ. අපි දෙවෙනි තුන්වෙනි ආදී ප්‍රශ්න සාකච්ඡා කරනකොට බලමු මේ සම්බන්ධතා හඳුනා ගැනීම සහ ගණනීයතාවය හඳුනා ගැනීම කියන කොටස් වලට යන්න. මම ඊට ප්‍රථමත් කිව්වා පියවරෙන් පියවර අපි මේ පාඩමේ මේ භූතාර්ථ රූපසටහන අඳින ආකාරය ගැන අවබෝධය ලබා ගන්න ඕනේ. ඒ නිසා මම මේ සම්බන්ධතා සහ ගණනීයතා ගැන මේ මොහොතේ සාකච්ඡා නොකර නැවතත් ඔබ සමග සාකච්ඡාවට යමු වෙනවා භූතාර්ථ සහ උපලක්ෂණ පිළිබඳව. හොඳයි. දැන් දුවලා පුතාලා එහෙමනම් දෙන ලද ප්‍රශ්නයේ තියෙන භූතාර්ථ හඳුනාගත්තා. දෙන ලද ප්‍රශ්නයේ තියෙන උපලක්ෂණ හඳුනාගත්තා. දැන්
ඊළඟට ඔබ කුමක්ද කරන්න ඕනේ? ඊළඟට ඔබ කළ යුතු කාර්යය තමයි මෙන්න මේ හඳුනාගත් භූතාර්ථ සහ මේ හඳුනාගත් උපලක්ෂණ භාවිතා කරලා භූතාර්ථ රූප සටහන අඳින්න ඕනේ. ද්වේපුතේ භූතාර්ථ රූප සටහන කියන්නේ මුළු ලෝකේම සම්මත රූප සටහන් ඩේටාබේස් නිර්මාණය කරද්දී එහෙම නැත්නම් දත්ත ගබඩා කිරීමට අවශ්‍ය වගු නිර්මාණය කරද්දී එහෙමනම් ලෝකේම ස්ථාපිත කරලා තිබෙන ලෝකේම සම්මතයක් හැටියට හඳුන්වා දී තිබෙන මේ භූතාර්ථ රූප සටහන් අඳින්න විශේෂ සංකේත සමූහයක් තියෙනවා. මොකෝ දුල පුතාලා දන්නවා රූප සටහනක් අඳින්න සංකේත අවශ්‍යයි. එහෙමනම් අපි මේ භූතාර්ථ හඳුනා ගැනීම සිදු කළාට පස්සේ ඒ වගේම අපි උපලක්ෂණ හඳුනාගත්තට පස්සේ භූතාර්ථ රූප සටහන් අඳින්න භාවිත කරන සම්මත සංකේත යොදාගෙන භූතාර්ථ රූප සටහන ඇඳීම ආරම්භ කරන්න ඕනේ. මම එහෙමනම් මේ මොහොතේ ඔබට පෙන්වන්නම් භූතාර්ථ රූප සටහන් අඳිද්දී භාවිත කරන සම්මත සංකේත මොනවද කියලා. ඔබට පේනවා ඇති සංකේත ගණනාවක් තියෙනවා. අපි මේ සංකේත සියල්ලම මේ පළවෙනි ප්‍රශ්නයේදී භාවිත කරන්නේ නැහැ. මොකෝ එහෙම භාවිත කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ප්‍රශ්නේ බොහොම සරල ප්‍රශ්නයක් නිසා කෙසේ වෙතත් අපට සිදු වෙනවා මෙන්න මේ භූතාර්ථ සම්බන්ධතා නිර්මාණයේදී භාවිත කරන සංකේත එහෙම නැත්නම් සංරචක අතරින් ප්‍රධාන සංරචක දෙක භාවිත කරන්න මේ ප්‍රශ්නය සඳහා නිර්මාණය කරන භූතාර්ථ රූප සටහනේ. මොකක්ද මේ සංකේත දෙක? පුතේ මේ කොටුව අපි පාවිච්චි කරනවා භූතාර්ථය නිරූපණය කරන්න. එහෙම නැත්නම් එන්ටිටි එක නිරූපණය කිරීම සඳහා තමයි අපි කොටුව භාවිත කරන්නේ. ඒ වගේම අපේ භූතාර්ථයට අදාළ උපලක්ෂණ අපි නිරූපණය කරන්නේ මෙන්න මේ සර්කල් එක භාවිත කරලා. ඒතර එහෙමනම් භූතාර්ථයේ කොටුවක් මගිනුත් ඒ වගේම උපලක්ෂණ අපි නිර්මාණය කරන්නේ කොහොමද? උපලක්ෂණ අපි නිර්මාණය කරන්නේ සර්කල් එකක් භාවිත කරලා. එහෙමනම් දැන් අපි බලමු අපේ ප්‍රශ්නයට අනුව භූතාර්ථ රූප සටහන නිර්මාණය කරන්න. අපි දන්නවා එහෙමනම් මේකේ භූතාර්ථයේ ශිෂ්‍යයා. එහෙමනම් අපි ඉස්සෙල්ලාම කරන්නේ මේ විදියට කොටුවක් අඳිනවා. මේ විදියට කොටුව ඇඳලා ඊට පස්සේ අපි මේ කොටුව තුල කොටුව ඇතුලේ ලියනවා භූතාර්ථයේ නම. ඒතර අපේ භූතාර්ථයේ මේ ප්‍රශ්නෙට අනුව සිසුන්. එහෙමනම් අපි මෙතන ලියනවා භූතාර්ථයේ නම. හැබැයි වඩා වැදගත් කරුණක් තියෙනවා දුවේ පුතේ මේ භූතාර්ථයේ නම ලියද්දී අපි භූතාර්ථයේ නම ලියන්න ඕනේ ඒක වචන වලින්. මම ඉංග්‍රීසියෙන් ලියන්නම් ස්ටුඩන්ට්, සිංහලෙන් නම් ශිෂ්‍ය. මෙන්න මේ ආකාරයටයි අපි භූතාර්ථයේ නම ලියන්නේ මේ කොටුව තුල. අපිට දීලා තියෙන ප්‍රශ්නය තුලින් අපි භූතාර්ථ සොයනකොට බහුවචනයෙන් කියවෙන නාමපද තමයි අපි සොයාගෙන යන්නේ. නමුත් අපි මේ ප්‍රශ්නය තුලින් භූතාර්ථ හඳුනාගත්තට පස්සේ ඒ භූතාර්ථ භාවිත කරලා රූප සටහන අඳිද්දී රූප සටහන තුල භූතාර්ථය අපි පෙන්වන්න ඕනේ ඒක වචන වලින්. අපි බහුවචන එහි සඳහන් කරන්නේ නැහැ. ඒ ඉතා වැදගත් මතක තියාගත යුතු කරුණක්. හරි. එහෙමනම් මේ ප්‍රශ්නය තුල තවත් භූතාර්ථ අපිට හමු වුණාද? නැහැනේ. තවත් භූතාර්ථ මේ ප්‍රශ්නය තුලින් අපිට හමු වුණේ නැහැ. එහෙමනම් දුවේ පුතේ ඊළඟට අපි මොකද්ද කරන්න ඕනේ? අපි මේ හඳුනාගත්ත භූතාර්ථයේ තියෙන උපලක්ෂණ ටික අපි නිරූපණය කරන්න ඕනේ. කොහොමද උපලක්ෂණ නිරූපණය කරන්නේ? උපලක්ෂණ නිරූපණය කරන්නේ අපි මෙන්න මේ වගේ සර්කල් පාවිච්චි කරලා. එහෙමනම් අපිට පුළුවන් මෙහෙම සර්කල් එකක් අඳින්න. මේ සර්කල් එක ඇඳලා ඒ සර්කල් එක ඇතුලේ අපි ලියනවා සර්කල් එක තුල අපි ලියනවා උපලක්ෂණේ නම. අපි එහෙමනම් ඇතුල් වීමේ අංකය කියන උපලක්ෂණේ ලියනවා නම් අපිට පුළුවන් මෙතන ඒ උපලක්ෂණේ නම මේ ආකාරයට ලියන්න. මා ඒ ලියනවා ස්ටුඩන්ට් නම්බර්. ඒ මා කෙටි කරලා ලියනවා. මීට කලිනුත් මා පැහැදිලි කළා වගුව සම්බන්ධ ඔබත් සමග කරන සාකච්ඡාවේදී මේ උපලක්ෂණ කෙටියෙන් අපිට ලියන්න පුළුවන්. එහෙමනම් ඇතුල් වීමේ අංකය කියන එක මම ස්ටුඩන්ට් නම්බර් කියලා ලිව්වා. ඒ වගේම ඊළඟ උපලක්ෂණේ නම එහෙමනම්
නේම් කියලා ඒ උපලක්ෂණේ මේ විදිහට ලියලා ඒකත් අපිට සර්කල් කරලා පෙන්වන්න පුළුවන්. ඊළඟට අපිට ඕනේ ලිපිනය. එහෙමනම් දුවේ පුතේ එයත් උපලක්ෂණයක්. අපි එයා ඇඩ්‍රස් කියලා මේ ආකාරයට ලියලා ඉන්පස්සෙ ඒකත් අපි මෙහෙම සර්කල් කරලා පෙන්නනවා. හොඳයි. දැන් මේ විදිහට අපි උපලක්ෂණ ලිව්වාට පස්සේ ඊළඟට අපි කොහොමද කරන්න ඕනේ? මේ උපලක්ෂණ කොමන භූතාර්ථයටද අදාළ වන්නේ? විපතේ දැන් මේ උදාහරණය තුල නම් එක භූතාර්ථයයි තිබුණේ. නමුත් අපි ඊළඟට සාකච්ඡා කරන උදාහරණ තුල භූතාර්ථ කීපයක් තියෙන්න පුළුවන්. බොහෝ විට භූතාර්ථ කීපයක් එක දත්ත ගබඩාවක තියෙනවා. එහෙමනම් අපි මේ රූප සටහන මෙතනින් නැවතුවොත් මේ රූප සටහන බලන කෙනෙක්ට අවබෝධ කරගන්න බෑ මේ නේම් කියන උපලක්ෂණේ කොයි භූතාර්ථයටද සම්බන්ධ කියලා. ඒ නිසා අපි කරන්නේ මේ උපලක්ෂණ මෙහෙම රේඛාවකින් සම්බන්ධ කරනවා අපේ භූතාර්ථයට. නේම් කියන එකත් අපි මෙහෙම සම්බන්ධ කරනවා. ඇඩ්‍රස් කියන එකත් අපි මේ ආකාරයට සම්බන්ධ කරනවා. දැන් තමා මේ භූතාර්ථයේ උපලක්ෂණ ටික හඳුනා ගැනීමේ හැකියාව තියෙන්නේ. එහෙමනම් මෙන්න මෙවැනි රූපය අපි නම් කරන්නේ මොකක් කියලාද? මේ රූපයේ දුවේ පුතේ අපි නම් කරනවා භූතාර්ථ සම්බන්ධතා රූප සටහන් කියලා. පැහැදිලි ඇති. එහෙමනම් භූතාර්ථ සම්බන්ධතා රූප සටහන් අඳිනාකාරය මේ මූලිකම අවස්ථාව දුවේ පුතේ මෙවැනි උදාහරණ අවමාසයෙන් අපි 10ක්වත් සාකච්ඡා කරන්න ඕනේ. එසේ සාකච්ඡා කළාට පස්සේ තමයි අපිට පාස් පේපර්ස් වල ප්‍රශ්න වලට යන්න පුළුවන්. ඒ වගේම මේ භූතාර්ථ රූප සටහන් නිර්මාණය සම්බන්ධව අංග සම්පූර්ණ දැනුමක් ඔයාලට ලබා ගන්න පුළුවන් වන්නේ අවමාසයෙන් අපි මේ වගේ ප්‍රශ්න. ඇතර මේ වගේ කිව්වට මීට වඩා සංකීර්ණ ප්‍රශ්න අවමාසයෙන් 10ක්වත් සාකච්ඡා කරන්න ඕනේ. හොඳයි. මම හිතනවා එහෙනම් දුවල පුතාලට මේ භූතාර්ථ සම්බන්ධතා රූප සටහනක් ගැන මූලික අවබෝධය ලැබුණා. ඒ වගේම ඔබට ඒ භූතාර්ථ සම්බන්ධතා රූප සටහන් අඳිද්දි භාවිතා කරන ප්‍රධානම සංකේත දෙක ගැන අවබෝධයක් ලැබුණා. ඔබ දන්නවා එහෙනම් කොටුව පාවිච්චි කළේ භූතාර්ථයේ නිරූපණයට, රවුම භාවිතා කළේ කුමක් සඳහාද? උපලක්ෂණ නිරූපණයට. ඒ වගේම මම මෙහිදී ඉංග්‍රීසි වචන වලින් මේ භූතාර්ථ රූප සටහන සම්පූර්ණ කළාට ඔබට සිංහලෙන් මේවා සම්පූර්ණ කරන්න හැකියාව තියෙනවා. ඉංග්‍රීසි වචනම නෙවෙයි සිංහල වචන භාවිතා කරලා මේ රූප සටහන ගොඩනැගීමේ හැකියාව තියෙනවා. එහෙමනම් දැන් මෙන්න මේ රූප සටහන බලාගෙන තමා පුතේ වගුව නිර්මාණය කරන්නේ. ඒ කියන්නේ පරිගණකයේ ඇතුලේ මේ අවශ්‍යතාවය ඉටු කර ගැනීම සඳහා පරිගණකයේ වැඩ කරන අපි හිතමු මුදුකාංග නිර්මාණකරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩේටාබේස් එකක් කළමනාකරණය කරන පුද්ගලයා වෙන්න පුළුවන්. ඩේටාබේස් එක පරිගණකය තුල නිර්මාණය කරන්නේ මෙන්න මේ රූප සටහන භාවිතා කරලා. හරියට මම අර මීට ප්‍රථම පැහැදිලි කළා වගේ ගෙයක් හදන්නේ බාසුන්නේ මොකක් යොදාගෙනද? ප්ලෑන දෙස බලාගෙන ප්ලෑන භාවිතා කරමින්. ඒ වගේ ඩේටාබේස් එකක් කම්පියුටර් තුල නිර්මාණය කරන්නේ මෙන්න මේ භූතාර්ථ රූප සටහන බලාගෙන. පැහැදිලි? එහෙමනම් භූතාර්ථ රූප සටහනක් අඳින ආකාරයේ මා මෙතනම පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. මේ භූතාර්ථ රූප සටහන පරිගණකයේ වගුවක් බවට පරිවර්තනය වුණාම වගුව සැකසෙන ආකාරය දුවේ පුතේ මේ රූප සටහනට අනුව පරිගණකයේ තුල වගුව නිර්මාණය වෙනවා නම් වගුව තුල කොලම්ස් නිර්මාණය වෙනවා. කීයක්ද? කොලම්ස් 3ක් නිර්මාණය වෙනවා. ඇයි කොලම්ස් 3ක් නිර්මාණය වෙන්නේ? උපලක්ෂණ 3යි තියෙන්නේ. එහෙමනම් මොනවාද උපලක්ෂණ? උපලක්ෂණ තමයි ස්ටුඩන්ට් නම්බර්. ඊළඟ උපලක්ෂණය තමයි නේම් කියන උපලක්ෂණය. ඊළඟ උපලක්ෂණය තමයි ලිපිනය සඳහා ඇඩ්‍රස් කියන උපලක්ෂණය. මෙන්න මේ විදිහටයි වගුව පරිගණකයේ තුල නිර්මාණය වෙන්නේ. ඊළඟට මේ වගුවේ නම කොතනින්ද අපි හඳුනාගන්නේ? මෙන්න මේ භූතාර්ථය තුලින්. එවනම් වගුවේ නම කුමක් හැටියට දෙන්නේ? ස්ටුඩන්ට් කියලා. මෙන්න මේ ආකාරයට තමයි පරිගණකයේ තුල වගුව නිර්මාණය කළාම ඒ වගු සටහන දැర్శණය වෙන ආකාරය මම මේක වෙන් කරන්නම්. මෙන්න බලන්න. මෙතනින් මම වෙන් කරනවා.
හොඳයි. එහෙමනම් දැන් මේක තමා අපේ ප්ලෑන, ඒ කියන්නේ අපේ සැලැස්ම. කුමක් සඳහාද මේ සැලැස්ම අපි භාවිතා කළේ? පරිගණකය තුළ වගුව නිර්මාණය කරන්න, ටේබල් එක නිර්මාණය කරන්න. එහෙමනම් ඕනෑම ආයතනයක පරිගණකගත දත්තපාදකයක් නිර්මාණය කරනවා නම් එම ආයතනයේ අවශ්‍යතාවය මුලින්ම අපි හඳුනා ගන්න ඕනේ. අවශ්‍යතාවය කියන්නේ පුතේ මොන වගේ දත්තද යාලට තැන්පත් කර ගන්න අවශ්‍ය, කොයි විදිහටද ඒ ආයතනයේ දත්ත මේ වෙන විට හසුරුවන්නේ, ඒ අවශ්‍යතාවය මේ විදිහේ විස්තරයකින් අපට ලබා දෙනවා. එහෙමනම් ඒ විස්තරය තුලින් අපි හඳුනා ගන්නවා භූතාර්ථ සහ උපලක්ෂණ. ඉන්පසු අපි සම්මත සංකේත භාවිතා කළා මේ විදිහට භූතාර්ථ රූප සටහන අපි නිර්මාණය කරනවා. ඉන්පසුව ඒක පරිගණකගත කරනවා, පරිගණකයේ තුල වගුව නිර්මාණය කරනවා. එතකොට මේ ප්ලෑන් එක සංකල්පයක් කියන්නේ මේක තාර්කික නිර්මාණයක්. පරිගණකයේ තුල නෙවෙයි මේක නිර්මාණය වෙන්නේ. පරිගණකයේ තුල භෞතික වගුව නිර්මාණය කර ගැනීම සඳහා අවශ්‍ය සැලැස්මක් තමා අපට සපයා දෙන්නේ භූතාර්ථ සම්බන්ධතා රූප සටහනක් මගින්. හොඳයි. එවනම් පළවෙනි ප්‍රශ්නේ ඊටාම සරල ප්‍රශ්නයක්. මම මේ ප්‍රශ්نين උත්සාහ කළේ ඊටාම සරලව ආරම්භයක් ලෙස භූතාර්ථ රූප සටහන අදින ආකාරය ගැන මේ දුවල පුතාලට අවබෝධය ලබා දෙන්න. එවනම් අපි බලමු පියවරෙන් පියවර ප්‍රශ්න උපයෝගී කරගෙන අංග සම්පූර්ණව භූතාර්ථ රූප සටහන් නිර්මාණය ගැන සාකච්ඡා කරන්න. දුවේ පුතේ, අපි තවත් ER ඩයග්‍රෑම් එකක් නිර්මාණය කිරීම හා සම්බන්ධ ප්‍රශ්නයකට යොමු වෙන්න සූදානම් වන්නේ. එම් ප්‍රශ්නයට යොමු වෙන්න ප්‍රථම මම කැමති දුවල පුතාලට භූතාර්ථ සම්බන්ධව තවත් කරුණු කිහිපයක් එකතු කරන්න. මා මුලිනුත් මේ පාඩම ආරම්භයේදී කිව්වා පියවරෙන් පියවර තමයි අපි දැනුම එකතු කරගෙන යන්නේ. එහෙමනම් මා මේ මොහොතේදී උත්සාහ කරන්නේ මීට ප්‍රථම භූතාර්ථ සම්බන්ධව පැහැදිලි නොකළ කරුණක් එකතු කරන්න ඔබේ දැනුමට. ඒ අනුව දුවේ පුතේ බලන්න මෙහෙම භූතාර්ථ මගින් භෞතිකව පවතින වස්තුවක් මෙන්ම සංකල්පීය පැවැත්මක් ඇති වස්තුවක් නිරූපණය කිරීමට පුරවන. මෙන්න මේ කරුණත් ඔබ අවබෝධ කරගෙන ඉන්න ඕනේ භූතාර්ථ සම්බන්ධතා රූප සටහන් නිර්මාණය කරද්දී. මම මේක ගැන මෙහෙම පැහැදිලි කළොත් අපි දන්නවා මේ වන විට භූතාර්ථයක් කියන්නේ පරිගණකයේ තුල දත්ත තැන්පත් කිරීමට යොදා ගන්නා වගුවක්. හැබැයි මේ වගුව තුල අපි ගබඩා කරන්න උත්සාහ කරන්නේ මොනවද? භෞතිකව පවතින දේවල්. භෞතිකව පවතින දේවල් කියන්නේ දැන් උදාහරණයකට අපි හිතමු මිනිසුන්ගේ දත්ත. එහෙම නැත්නම් අපි ස්ථාන එන්නේ වගේ තොරතුරු අපි පරිගණකයේ තුල තැන්පත් කරනවා නම් ඒවා භෞතික දත්ත. ඒතර අපිට භෞතික දත්ත නිරූපණය කිරීමේ හැකියාවක් තියෙනවා භූතාර්ථ මගින්. ඒ වගේම ආයතනයක අපි ගත්තොත් පවත්නා සම්පත් පරිගණක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒහා සමාන වෙනත් උපාංග වෙන්න පුළුවන්. ඒ තොරතුරු පරිගණකගත කරනවා නම් එතන පවතින්නේ භෞතික සම්පත්. එහෙමනම් භූතාර්ථ මගින් භෞතික වස්තුවක් අපිට නිරූපණය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම දුවේ පුතේ භෞතිකව නොපවතින සංකල්පීය වශයෙන් පවතින දේවල් පවා අපිට පරිගණකයක දත්තපාදකයක් තුළ තැන්පත් කරන්න පුළුවන්. එහෙමනම් භෞතිකව පවත්නා තොරතුරු වගේම සංකල්පීය පවතින තොරතුරු ගබඩා කිරීමටත් අපිට පරිගණකයේ හැකියාව තියෙනවා. එහෙනම් ඒ සියල්ලම අපි නම් කරනවා මොනවා හැටියටද? භූතාර්ථ කියලා. දැන් මේ සංකල්පීය කියන එකට මම උදාහරණයක් ගත්තොත් අපි හිතමු පාසලක උසස් පෙළ විෂය ධාරාවන්, පාසලේ පවත්වන උසස් පෙළ විෂය ධාරාවන්. ඒ අනුව එහි තියෙන්න පුළුවන් එම පාසලේ කලා විෂය ධාරාව තියෙන්න පුළුවන්. කලා විෂය ධාරාව පවතින්න පුළුවන්. ඊළඟට මැත්ස් විෂය ධාරාව පවතින්න පුළුවන් පාසලේ උසස් පෙළ සිසුන් සඳහා. ඒ වගේම කොමර්ස් විෂය ධාරාව අදාළ පාසලේ පවතින්න පුළුවන් උසස් පෙළ සිසුන් සඳහා. ඒ වගේම තාක්ෂණ විෂය ධාරාව අදාළ පාසලේ පවතින්න පුළුවන් උසස් පෙළ සිසුන් සඳහා. එහෙමනම්
දැන් බලන්න මේ සියල්ලම දත්ත. හරි? ටෙක්නොලොජි මේ සියල්ලම දත්ත. එතකොට මේ ආර්ට් ඒ වගේම මැත්ස් ඒ වගේම කොමර්ස් ඒ වගේම ටෙක්නොලොජි ගත්තොත් මේවා භෞතික දේවල් නෙවෙයි. මේවා භෞතික දේවල් නොවුනට මේ දත්ත අපිට පරිගණකය තුල තැන්පත් කිරීමේ හැකියාව තියෙනවා. එහෙමනම් මෙන්න මේ වගේ දේවල් තමයි අපි කියන්නේ කුමක් හැටියටද සංකල්පීය. නේ සංකල්පීය. ඒ කියන්නේ පරිගණකයක් තුල අපි දත්ත හැටියට ගබඩා කරනකොට ඒ සඳහා අපිට සංකල්පීය තොරතුරු තැන්පත් කිරීමේ හැකියාව තියෙනවා. තවත් සංකල්පීය කියන අදහස ඔයාලට තේරුම් ගන්න උදාහරණයක් ගත්තොත් කිසියම් සමාගමක අපි ගමු රැකියා තනතුරු වෛද්‍ය වෘත්තියේ තියෙන්න පුළුවන්, ඒ වගේම ඉංජිනේරු වෘත්තියේ තියෙන්න පුළුවන්, ඊළඟට තාක්ෂණ වෘත්තියේ තියෙන්න පුළුවන්. මේ ආකාරයට කිසියම් ආයතනයක සේවකයන් සඳහා විවිධ තනතුරු වර්ග පවතින්න පුළුවන්. එහෙමනම් ඒවත් අපි නම් කරන්නේ මොනවා හැටියටද? ඒවත් අපි නම් කරන්නේ සංකල්පීය තොරතුරු කියලා. එහෙමනම් දුවේ පුතේ අපි භූතාර්ථ සම්බන්ධතා රූපසටහන් නිර්මාණය කරනකොට ඒ භූතාර්ථ සම්බන්ධතා රූපසටහන් නිර්මාණය කිරීමේදී අවබෝධ කරගන්න ඕනේ අපට දෙන විස්තරය තුළ භෞතික දේවල් පවතින්න පුළුවන්, ඒ වගේම සංකල්පීය දේවල් පවතින්න පුළුවන්. මේ ඕනෑම දෙයක් භූතාර්ථයක් ලෙස අපි හඳුනා ගැනීමක් කළ යුතුයි. එහෙමනම් මෙන්න මේ අවබෝධයත් එක්ක අපි දැන් යමු භූතාර්ථ රූපසටහන් නිර්මාණයට අදාළ දෙවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න. බලමු දෙවෙනි ප්‍රශ්නෙට යමු වෙලා. දුවේ පුතේ බලන්න මේ ප්‍රශ්නයේ දෙස. මේ ප්‍රශ්නේ කලින් ප්‍රශ්නයත් එක්ක සම්බන්ධ කරලා සාකච්ඡා කරන්නේ. බලන්න, පුජ්‍යලික පාසලක සිසුන්ගේ ඇතුල්වීමේ අංකය නම ලිපිනය මෙන්ම මාසිකව සිසුන් ගෙවන පාසල් ගාස්තු පරිගණකගත දත්තපාදකයක තැන්පත් කර ගැනීමට අවශ්‍ය ඇත. මේ තමා ආයතනයක අවශ්‍යතාවය. අපිට කියන්නේ මොකක්ද? මේ සඳහා සුදුසු භූතාර්ථ සම්බන්ධතා රූපසටහනක් නිර්මාණය කරන්න. අපිට දැන් මේ දීලා තියෙන අවශ්‍යතාවය භූතාර්ථ සම්බන්ධතා රූපසටහනක් ලෙස පරිවර්තනය කරනවා නම් කලින් ප්‍රශ්නය තුළදී මා පැහැදිලි කළා පළවෙනි පියවර තමයි මේ දීලා තියෙන අවශ්‍යතාවය තුළ අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ භූතාර්ථ. එවනම් අපි බලමු මේකේ භූතාර්ථ හඳුනා ගන්න මොනවද මෙහි පවතින භූතාර්ථ? පුජ්‍යලික පාසලක සිසුන්ගේ. ඒ කියන්නේ මේ සිසුන්ගේ මෙතන බහුවචනයෙන් කියවෙනවා ශිෂ්‍යයන්ගේ දත්ත අපිට ගබඩා කරන්න පුළුවන්. එහෙමනම් මේක වෙනම දත්ත ඒකකයක්. ඒ කියන්නේ මේක වෙනමම භූතාර්ථයක්. සිසුන්ගේ ඇතුල්වීමේ අංකයේ නම ලිපිනය. එතකොට අපි දන්නවා ඇතුල්වීමේ අංකයේ නම ලිපිනය කියන ඒවා භූතාර්ථ නෙවෙයි. ඒවා උපලක්ෂණ. අපි පළවෙනියෙන් කරන්න ඕනේ අපිට ලබා දීලා තියෙන මේ විස්තරය තුළින් භූතාර්ථ හඳුනා ගැනීම. ඒ අනුව අපි උපලක්ෂණ ගැන මේ මොහොතේ සැලකිලිමත් නොවි අපි බලමු භූතාර්ථ තවදුරටත් හඳුනා ගන්න. සිසුන්ගේ ඇතුළීමේ අංකයේ නම ලිපිනය මෙන්ම මාසිකව සිසුන් ගෙවන පාසල් ගාස්තු. තොර ශිෂ්‍යයන් පාසල් ගාස්තු ගෙවනවා. ඒ පාසල් ගාස්තු පවා පරිගණකගත කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. එහෙමනම් මෙන්න මේ පාසල් ගාස්තු කියන එකත් අපිට පරිගණකේ වෙනම දත්ත ඒකකයක් ලෙස තැන්පත් කරන්න සිදු වෙනවා. එහෙමනම් මේ විස්තරය තුළ අපට හමු වෙනවා භූතාර්ථ දෙකක්. මොනවාද මේ භූතාර්ථ දෙක? එකක් තමයි සිසුන්ගේ දත්ත, අනිත් එක තමයි ඔවුන් විසින් ගෙවන ගාස්තු. පැහැදිලි? එහෙමනම් භූතාර්ථ හඳුනාගත් ආකාරයේ මේ ප්‍රශ්නෙට අදාළව. එතකොට සිසුන්ගේ කියන එක භෞතික දත්ත සමූහයක්. ශිෂ්‍යයන් භෞතිකව ඉන්නවා, භෞතිකයි. එහෙමනම් මේක භෞතික භූතාර්ථයක්. ඊළඟට ගාස්තු කියන එක භෞතික නෑ, නමුත් ඒක සංකල්පීයයි. එහෙමනම් මේ දෙකම භූතාර්ථ ලෙස අපි හඳුනා ගන්න ඕනේ. ඊළඟට අපි දැන් යමු උපලක්ෂණ හඳුනා ගන්න. දොළ පුතාලා දන්නවා භූතාර්ථ හඳුනාගත්තට පස්සේ ඊළඟට අපි කරන්න ඕනේ උපලක්ෂණ හඳුනා ගැනීම. එවනම් මොනවාද උපලක්ෂණ? සිසුන්ගේ ඇතුළීමේ අංකය. එතකොට මේ ඇතුළීමේ අංකය කියන එක ශිෂ්‍ය කියන භූතාර්ථයේ උපලක්ෂණයක්, නම ලිපිනය උපලක්ෂණයක්.
ඒ වගේම පාසල් ගාස්තු පරිගණකගත පාදකයක තැන්පත් කරගන්න අවශ්‍යයි කියලා තියෙන්නේ. වෙනත් උපලක්ෂණ අපිට මේ විස්තරය තුලින් හමු වෙන්නේ නැහැ. දැන් එහෙමනම් අපි මොකද්ද කරන්න ඕනේ? භූතාර්ථ රූපසටහන නිර්මාණය කරන්න ඕනේ. කොහොමද අපි රූපසටහන නිර්මාණය කරන්නේ? අපි පළවෙනියෙන්ම මේ ආකාරයට කොටුවක් නිර්මාණය කරනවා. ඒක තුල අපි ලියනවා සිසුන් ස්ටුඩන්ට් කියලා මා ලියන්නම්. ඔබ දන්නවා පළවෙනි ප්‍රශ්නේදී අපි කතා කළා ඒක වචන වලින් මෙහි ලියන්න ඕනේ. ඊළඟට තවත් භූතාර්ථයක් තියෙනවා ගාස්තු. එහෙමනම් මම ඒක ෆීස් කියලා නම් කරන්නම්. ෆීස් මේ තමයි භූතාර්ථ දෙක. ඒතර අපේ මේ දත්ත පාදකයේ තුල භූතාර්ථ දෙකක් තියෙනවා. ඒ කියන්නේ දත්ත එකක දෙකක් අපිට හමු වෙනවා. ඔන්න එහෙමනම් අපි භූතාර්ථ හඳුනා ගැනීම කළා. දැන් පුතේ ඊළඟට අපි උපලක්ෂණ හඳුනා ගන්න ඕනේ. හොඳයි මේ වෙනිට අපි උපලක්ෂණ හඳුනාගෙන තියෙන්නේ. නමුත් උපලක්ෂණ හඳුනාගත්තාට අපි උපලක්ෂණ මේ මොහොතේ මේ රූප සටහනට ඇතුල් කරන්නේ නැහැ. ඇයි? ඒකට හේතුව මෙන්න මේකයි දුවේ පුතේ. දැන් මේ ප්‍රශ්නේ තුල අපිට හමු වෙනවා භූතාර්ථ දෙකක්. එතකොට මේ භූතාර්ථ දෙක අතර රිලේෂන්ස් තියෙනවා, සම්බන්ධතා තියෙනවා. සාමාන්‍යයෙන් අපි භූතාර්ථ රූප සටහනක් අඳිනකොට භූතාර්ථ නිර්මාණය කළාට පස්සේ අපි ඊළඟට කරන්න ඕනේ මේ භූතාර්ථ අතර සම්බන්ධතාවයන් තියෙනවා නම් ඒ සම්බන්ධතා නිරූපණය කරන්න ඕනේ. මොකද්ද මේ සම්බන්ධතාවය කියන එකෙන් අදහස් කරන්නේ? මෙන්න මේකයි සම්බන්ධතාවය කියන එකෙන් අදහස් කරන්නේ. ශිෂ්‍යයන් විසින් තමයි පන්ති ගාස්තු ගෙවන්නේ. මේ බලන්න සිසුන් ගෙවන පාසල් ගාස්තු. එතකොට සිසුන් විසින් ගෙවනවා. සිසුන් විසින් ගෙවීම් කරනවා. මොනවද සිසුන් විසින් ගෙවීම් කරන්නේ? පාසල් ගාස්තු. එතකොට මේ ගෙවනවා කියන එක ක්‍රියාවක්. යම්කිසි අවශ්‍යතාවයක් අපිට ලබා දී තිබෙන අවස්ථාවක එම අවශ්‍යතාවය තුළ ක්‍රියාපද පවතිනවා නම් මේ ගෙවන මේක ක්‍රියාවක්. සිසුන් කියන්නේ නාමපද, ගාස්තු කියන්නේ නාමපද. එතකොට එහෙමනම් ගෙවනවා කියන්නේ මොකද්ද? මේක ක්‍රියාවක්. ද්වේපති මේ ක්‍රියාවන් මගින් අපිට හැම වෙලෙම පෙන්වන්නේ මොනවද? භූතාර්ථ අතර තියෙන සම්බන්ධතා. බලන්න ස්ටුඩන්ට් කියන භූතාර්ථයයි පීස් කියන භූතාර්ථය ගත්තොත් මේ දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවා. කොහොමද මේ සම්බන්ධතාවය ඇති වෙන්නේ? සිසුන් විසින් ගෙවන ලද ගාස්තු තමා පීස් කියන භූතාර්ථය තුල තැන්පත් වෙන්නේ. උදාහරණයක් හැටියට ස්ටුඩන්ට් කියන භූතාර්ථය අපි හිතමු සමන් කියලා ළමෙක් ඉන්නවා නම් සමන් විසින් ජනවාරි මාසයේ ගෙවූ පාසල් ගාස්තුව තමා පීස් කියන එකේ ගබඩා වෙන්නේ. එහෙමනම් දැන් ඔබට පැහැදිලි ඇති අපි භූතාර්ථ රූප සටහන් අඳිනකොට අපට දෙන ලද මේ විස්තරය තුළ එහෙම නැත්නම් මේ අවශ්‍යතාවය තුළ සමහර අවස්ථාවලදී අපිට පේනවා භූතාර්ථ අතර සම්බන්ධතාවයක් ඇති වෙනවා යම්කිසි ක්‍රියාවකින්. දැන් මේ ප්‍රශ්නය තුළ බලන්න ගෙවනවා කියන්නේ ක්‍රියාවක්. එහෙමනම් අපි එන්නේ සම්බන්ධතාවය භූතාර්ථ සම්බන්ධතාව රූප සටහනක පෙන්වන්න ඕනේ. බලන්න මම ඔබේ අවධානය යොමු කරන්නම් අපේ සිලබස් එකට. මෙන්න බලන්න සිලබස් එකේ අපි මේ කතා කරන මාතෘකාව කොයි ආකාරයකටද සඳහන් කරලා තියෙන්නේ කියලා. 8.2 දත්ත සමුදාය. ඒ වගේම මෙතන බලන්න නම භූතාර්ථ සම්බන්ධතා රූප සටහන. භූතාර්ථ සම්බන්ධතා. එහෙමනම් මේ භූතාර්ථ සම්බන්ධතා රූප සටහනක විශේෂයෙන්ම පවතිනවා භූතාර්ථ එකක් හෝ දෙකක් හෝ කීපයක් අතර පවත්න සම්බන්ධතා. ඒවා අපි නිරූපණය කරන්න ඕනේ. කොහොමද අපි මේ භූතාර්ථ අතර සම්බන්ධතා නිරූපණය කරන්නේ? මෙන්න මෙහෙමයි අපි භූතාර්ථ අතර පවත්න සම්බන්ධතා නිරූපණය කරන්නේ. භූතාර්ථ රූප සටහනක විශේෂ සංකේතයක් තියෙනවා. මෙන්න බලන්න සංකේත නැවත ඔබේ අවධානයට යොමු කරන්නම්. මීට ප්‍රථම අපි සාකච්ඡා කළේ භූතාර්ථය නිරූපණය කරන සංකේතය සහ උපලක්ෂණය නිරූපණය කරන සංකේතය. මේ තියෙන්නේ මේක තමයි සමදියාව. ඒ කියන්නේ මේ රොම්බසයේ සහිත හැඩතලය අපි පාවිච්චි කරන්නේ සමදියාව නිරූපණය කරන්න. මොකක් අතර තියෙන සමදියාවද? භූතාර්ථ අතර තියෙන සමදියාව නිරූපණය කරන්න තමයි මේ
රෝම්බසේ සහිත සංකේතය අපි පාවිච්චි කරන්නේ. හොඳයි. අපි එමනම් නැවත යොමු වෙමු අපේ ප්‍රශ්නෙට. මෙන්න එහෙමනම් අපේ ප්‍රශ්නය තුළ මේ වෙනිට අපි හඳුනාගත්ත භූතාර්ථ දෙක, ඒ අනුව අපි දැන් මේ භූතාර්ථ දෙක හඳුනාගත්තට පස්සේ අපට ඕනේ නම් මේ දෙක අතර තියෙන සමතතාවය නිරූපණය කරන්න අපි මේ දෙක අතර මෙන්න මේ ආකාරයට රෝම්බසයක් අඳිනවා. ඉන් පසුව මේ රෝම්බසයට යා කරන භූතාර්ථ දෙක. ඊට පස්සේ අපි කුමක්ද කරන්න ඕනේ? මේ රෝම්බසයේ ඇතුළත අපි ලියන්න ඕනේ ක්‍රියාව. මොකද්ද ක්‍රියාව? ගෙවනවා. මම මෙතන දාන්නම් පේ. ගෙවනවා. එහෙමනම් ශිෂ්‍යයන් ගෙවනවා පන්ති ගාස්තු. එතකොට ශිෂ්‍යයාගේ දත්ත තියෙන භූතාර්ථයයි පීස් කියන භූතාර්ථයයි ගත්තාම මේ භූතාර්ථ දෙක අතර දත්ත අපි ආදානය කළාම, එහෙනම් මේ භූතාර්ථ දෙකට දත්ත ආදානය කළාම මේ භූතාර්ථ දෙකේ පවත්න දත්ත අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඒ සම්බන්ධතාවය තියෙනවා කියන එක තමයි මේ රෝම්බසේ සහිත මේ එහෙනම් මේ ඩයමන්ඩ් එක ඇඳලා ඩයමන්ඩ් එක ඇතුලේ අපි මේ ආකාරයට ලියන්නේ. පැහැදිලිද? එහෙමනම් සම්බන්ධතාවයක් කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා? බොහෝ විට මේ සම්බන්ධතාවය ඇතිවන්නේ ක්‍රියාවන් මගින්. ඒතර මේ ක්‍රියාව නිසා තමයි මේ දෙක අතර සම්බන්ධතාවය ගොඩ නැගුණේ. මොකක්ද ක්‍රියාව? ශිෂ්‍යයා ගෙවනවා පන්ති ගාස්තු. එහෙමනම් ගෙවනවා කියන එක තමයි අපි දුවේ පුතේ මෙතන සඳහන් කරන්න ඕනේ. පැහැදිලි ඇති. එහෙමනම් භූතාර්ථ සම්බන්ධතාව රූප සටහනක රිලේෂන් එක සම්බන්ධතාවය කියන එකේ අදහස. එතකොට මේ සම්බන්ධතාවය පමණක් මෙහෙම අපිට පෙන්වන්න බෑ. අපි ගණනීයතාවයක් සඳහන් කරන්න ඕනේ. නමුත් තාම අපි ගණනීයතාවය ගැන සාකච්ඡා කරන්න තරම් දැනුවත්භාවයක් නැහැ. ඒ නිසා මම මේ මොහොතේ ගණනීයතාවය කියන එක මේ භූතාර්ථ රූප සටහන සමග බද්ධ කළ සාකච්ඡා කරන්නේ. ඊළඟ ප්‍රශ්නය තුලින් මම මේ ගණනීයතාවය කියන එක ගැන සාකච්ඡා කරනවා. නමුත් මේ දුවල පුතාලට අවබෝධයක් තියෙනවා. අවබෝධයක් කියන්නේ ඔබේ මතකයේ තුල තියෙනවා. ගණනීයතාවය ගැන මිට කලින් මේ වචනය ගැන මම පැහැදිලි කිරීමක් කළා. නැවත මතක් කිරීමක් කරන්න. ඔබට මතක ඇති වගුවක එක තොරතුරු ගැන අපි සාකච්ඡා කරනකොට ගණනීයතාවය කියන වචනේ හඳුනාගත්තා. මොකද්ද ගණනීයතාවය කිව්වේ? වගුවක පවත්න දත්ත ප්‍රමාණය. වගුවක පවත්න දත්ත ප්‍රමාණයෙන් තමයි අපි ගණනීයතාවය කියලා කිව්වේ. ඉතින් දුවේ පුතේ මේ ගණනීයතාවය පිළිබඳ තොරතුරු අපි භූතාර්ථ සම්බන්ධතා රූප සටහනක් නිර්මාණය කරද්දී එහි පෙන්වන්න ඕනේ. නමුත් අපි මේ දෙවෙනි ප්‍රශ්නයේදී ඒ ගැන සාකච්ඡා නොකරෙමු. තාම අපිට තියෙන දැනුම ප්‍රමාණවත් නැහැ. ඊළඟ ප්‍රශ්නය තුලදී මා ගණනීයතාවය නිරූපණය කරන ආකාරය පැහැදිලි කරන්නම්. එහෙමනම් දැන් මේ ඊයා ඩයග්‍රෑම් එක සම්පූර්ණ කරන්න අපි මොකද්ද කරන්න ඕනේ? උපලක්ෂණ ඇතුල් කරන්න ඕනේ. උපලක්ෂණ හැටියට අපිට හමු වුණේ සිසුන් කියන භූතාර්ථයට අදාළව ශිෂ්‍යාංකයේ නම ලිපිනය. ඒ අනුව අපිට පුළුවන් ශිෂ්‍යාංකය ස්ටුඩන්ට් නම්බර් ඊළඟට නම අපිට පෙන්වන්න පුළුවන් නම, ඒ වගේම ශිෂ්‍යයාගේ ලිපිනය, ඉන්පසු මේ උපලක්ෂණ සම්බන්ධ වෙන්නේ පීස් කියන එකට නොවේ ස්ටුඩන්ට් එකට. ඒක පෙනෙන්නේ නැහැ මේ භූතාර්ථ රූප සටහනේ. ඒක පෙන්වන්නේ අපි කොහොමද? මෙන්න මේ විදිහට රේඛාවක් මගින් සම්බන්ධ කිරීම කරලා. පැහැදිලි ඇති. එහෙමනම් මේ දෙවෙනි ප්‍රශ්නයට අදාළව අපි සාකච්ඡා කළ භූතාර්ථ රූප සටහන. එතන මේ දෙවෙනි ප්‍රශ්නය තුලින් මම උත්සාහ කළේ දුවේ පුතේ ඔබට පැහැදිලි කරන්න අපට යම් විස්තරයක් ලබා දුන්නාම කිසියම් ආයතනයක් ඒ විස්තරය තුළ පවතින්න පුළුවන් භූතාර්ථ කීපයක්. එතකොට ඒ භූතාර්ථ කීපයක් පවතින අවස්ථාවක භූතාර්ථ රූප සටහන ගොඩනගා ගන්න ආකාරය තමයි පැහැදිලි කරන්න උත්සාහ කළේ. ඊට අමතරව මම මේ දෙවෙනි ප්‍රශ්නය තුලින් ඔබට පැහැදිලි කරන්න උත්සාහ කළා අලුත් දැනුමක්. මොකක්ද? භූතාර්ථ රූප සටහනක භූතාර්ථ දෙකක් අතර සම්බන්ධතාවයක් පවතින්න පුළුවන්.
ඒ සම්බන්ධතාවය කොහොමද අපි පෙන්වන්නේ කියන එක සාකච්ඡා කළා. එතකොට සම්බන්ධතාවය පෙන්වනකොට සම්බන්ධතාවය පෙන්වන්නේ රොම්බසයක් ඇඳලා සම්බන්ධතාවයට අදාළ භූතාර්ථ ඒකට යා කරන්න ඕනේ රේඛා මගින්. එසේ යා කළා සම්බන්ධතාවයේ මත ඒක තුල සම්බන්ධතාවයට අදාළ ක්‍රියාවලිය දක්වන්න ඕනේ. එහෙමනම් ඕක තමයි අලුතෙන් අපි මේ ප්‍රශ්නය තුළදී සාකච්ඡා කළ කරුණ වෙන්නේ. නමුත් මතක තියාගන්න සම්බන්ධතාවය නිරූපණය කරද්දී සම්බන්ධතාවය අපි නිරූපණය කරනකොට ගණනීයතාවයක් පෙන්වන්න ඕනේ. ගණනීයතාවය මෙහිම දක්වලා නැහැ. තුන්වෙනි ප්‍රශ්නය තුලින් මා උත්සාහ කරනවා ගණනීයතාවය කියන කරුණ අවබෝධ කරගන්න.